ඔබ වෙත නිකුත් කරලා තිබුණ ප්‍රශ්න පත්‍රයක් 1985 පසුගිය අධ්‍යාපන රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීම තරග විභාග ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රය තමයි අපි අද දවසේදී සාකච්ඡා කරන්න ඔබත් සමග. ඒක බලන්න ඒක දැන් ආකෘතිය ඔබේ සමානයි. දැන් ඔබ පරණ ප්‍රශ්න පත්‍රයක් ලබා දීලා තියෙන දෙකම ප්‍රශ්න පත්‍ර 85 86 අපි අනුගණන් කතා කරලා තියෙනවා. 85 86 තමයි ලබා දීලා තියෙච්ච දෙකම ප්‍රශ්න පත්‍ර. එතකොට මේ ප්‍රශ්න පත්‍ර වල අන්තර්ගතය බැලුවාම එහෙම නැත්නම් ආකෘතිය බැලුවාම ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍ර ආකෘතියමයි ඔබට නියමිත ප්‍රශ්න පත්‍ර ආකෘතියමයි ඒ වගේ තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය රටාව තමයි තියෙන්නේ. බොහෝ විට අපිට ලැබෙන ප්‍රශ්න පත්‍ර රටාව අවබෝධය කියලා ලැබෙන්නේ මේ ප්‍රශ්න පත්‍ර රටාව යනවා ඔබ දන්නවා. ඕකේ අපි ආකෘති කීපයක් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් වැඩිපුර අපිට හම්බ වෙන්නේ අවබෝධය කියලා කිව්වම ඔය අපි නිකුත් කරලා තියෙන ආකෘතියේ ප්‍රශ්න පත්‍රයක්. හොඳයි මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා දෙන්නම්. අපි සාකච්ඡා කරමින් මේක පවත්වාගෙන යමු. මේ තියෙන ඔබ වෙත නිකුත් කරලා තිබිච්ච ප්‍රශ්න පත්‍රය අද දවසට අදාළව මේ ප්‍රශ්න පත්‍රය තමයි 1985 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන පන්තියට බඳවා ගැනීම සීමිත තරඟ විභාගයක්. මේක ඕපන් එකක් නෙවෙයි, ලිමිටඩ් එකක් විදිහට ගිය එකක්. ඒකට ඒක තමයි අපි අද දවසේදී සාකච්ඡා කරන්න ඔබත් සමග. ඒ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අපි ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපිට ලැබෙන මේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය නේද ප්‍රධාන වශයෙන් මේ මුල් ප්‍රශ්නය තනි වාක්‍යයකින් ලියන්න කියලා දෙනවා. ඊගාට දෙවෙනි එක සාරාංශයක් දෙනවා. ඊගාට තුන්වෙනි එක දෙලද ප්‍රකාශ තුනක් අතරින් අවබෝධය කියලා අපි කියන්නේ ප්‍රකාශ තුන ඇතුලෙන් වඩාත්ම ගැලපෙන්නේ කුමන පාඩයද කියලා තෝරන්න කියලා කියනවා. ඔක තමයි ඔබේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය ප්‍රධාන වශයෙන් බැලුවහම. විතර මූලිකව තියෙන ප්‍රශ්න පත්‍ර ආකෘතිය මූලිකව තියෙන ප්‍රශ්න පත්‍ර ආකෘතිය අපි ඔයාලා දන්නවා. සාමාන්‍යයෙන් අපි පිළිතුරු සපයනකොට නේද සාරාංශයට කලින් මේ අන්තිම එක තමයි ඔබට ප්‍රශ්න පත්‍ර නැත්නම් විභාගයේ අවස්ථාවේදී පිළිතුරු සපයන්න කියලා අපි යෝජනා කළා තියෙනවා. නමුත් ඒක අද දවසේ එහෙම කරන්නේ නැහැ. අපි මුලින් ඉඳන් පිළිතුරු සපයාගෙන යමු. ඒකට ඒක ඔබට පහසුවක් වේවි. මේක අධ්‍යයනය කරනකොට අපිට කාලයත් එක්ක පවත්වාගෙන යනකොට. හොඳයි බලන්න. මේක මේ ඉරියැඳි වචන සමූහ දීලා නැහැ නේද? මෙන්න මේ වචන වලට ඉරියැඳ ගන්න ඉරියැඳි වචන සමූහ කියන ටිකේ 85 නේද? ආදේශකය යෙදීම කියන එක පළවෙනි එක තියෙනවා. ආදේශකය යෙදීම කියන ගන්න. ආදේශකය යෙදීම. ඒකව දිලින්දන්ගෙන් ධනවතුන්ට කියන එක තියෙනවා. දිලින්දන්ගෙන් ධනවතුන්ට කියන එක තමයි ඊගාවේ තියෙන්නේ. ඊගාවේ තියෙන අර්ථවත් නොවන සහභාගීත්වය නිසා. හතරවෙනි එකේ තියෙන්නේ ජීවිතය හා මරණයට සම්බන්ධ වූ තීරණාත්මක ප්‍රශ්නවලට පිළිතුරු. ඔන්න විදිහට මේකේ මේ ඉරියඳින්න ඕන කොටස් ටික ඉරියඳලා තියාගන්න. ඒකේ ටයිප් කරනකොට ඒ ටික ලකුණු කරන්න නැතුව තමයි දීලා තියෙන්නේ. හරි. ලකුණු කරන්න නැතුව තමයි දීලා තියෙන්නේ ටික. හරි. දැන් අපි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරගෙන යමු. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ ලබා දෙන ප්‍රශ්න පත්‍ර වල අපි ආකෘතිය ගත්තාම මේ විදිහට තියෙන්නේ. ඒතර මේකේ මුලින්ම අපි කරන්න ඕනේ මේ දෙන ලද පාඩේ ඉතා හොඳින් අධ්‍යයනය කිරීම. එහෙම නැත්නම් ඉතා හොඳින් කියවීම. මෙහෙම අපි ගමු. මෙතන සිට දුර්වල ලිපිගොනු ක්‍රමයක් වනාහි නිලධාරීන්ට නිතර හිසරදයක් වන අතර තොරතුරු ලබා ගැනීමකින් බලන කල කාලයේ මහත්ය අපතේ යැවීමේ මගකි. නොපැමිණීම නිසා
ආදේශකය යෙදීම අවශ්‍ය වූ විට ඒකාකාරී ක්‍රමයක වැදගත්කම සක්සුදක්ෂයේ පැහැදිලි වේ. වෙනත් සේවකීන් මෙන්ම ලිපිකරුවෝද අසනීප වෙති. නිවාඩු ගනිති. වරින් වර පෞද්ගලික කටයුතු සඳහා රාජකාරියෙන් බැහැරව සිටිති. එසේ නොපැමිණි අවස්ථාවලදී ලිපිගොනු ක්‍රමය තේරුම් ගත හැකි එකක් වීම, ලිපිගොනු පහසුවෙන් ලබාගත හැකි වීම අත්‍යවශ්‍ය කරුණු වේ. ඒකාකාරී ක්‍රමයක් හා එක හා සමාන වූ කරුණු සම්බන්ධයෙන් කාර්යාලයක කොතැනක වුවද එකම පොදු විශේෂ ශීර්ෂයක් භාවිත කිරීම සහතික කරගත හැක. ඔබ තමයි කියන්නේ. මූලිකව. ගණනායි නැවත දැන් මේ එක වතාවක් මේ පාඩයක් කියවුවට සාමාන්‍යයෙන් අපිට වටහා ගන්න පුළුවන් ප්‍රමාණය ටිකක් අඩුයි. හරිද? අපිට සාමාන්‍යයෙන් වටහා ගන්න පුළුවන් ප්‍රමාණය ටිකක් අඩුයි. මොකද ඒකට ටිකක් අර නේද සංකීර්ණයි අපිට දැනලා තියෙන්නේ. ඒක නිසා එහෙම වෙන්නේ. ඒ නිසා අපිට ඔබ තව වතාවක් කියවන එක තමයි ඉතා හොඳින් පැහැදිලි කරගන්න නම් කළ යුතු දේ. නැවත වතාවක් දුර්වල ලිපිගොනු ක්‍රමයක් වනාහි නිලධාරීන්ට නිතර හිසරදයක් වන අතර තොරතුරු ලබා ගැනීම අතින් බලන කල කාලයේ මහත්ය අපතේ වීමේ මඟකි. දැන් මේකෙන් කියන්නේ මේ කාර්යාලයක ලිපිගොනු කළමනාකරණය සම්බන්ධයෙන් නේද? පවතින දුර්වලතාවයක් තමයි මේ විස්තර කරන්නේ. කාර්යාලයක ලිපිගොනු කළමනාකරණය පිළිබඳව පවතින දුර්වලතාවය. ඒ කියන්නේ මොකක්ද? දුර්වල ලිපිගොනු ක්‍රමයක්. ඒකේ සාර්ථක ලිපිගොනු ක්‍රමයක් ගැන මේ යටින් කියන්නේ. මුලින්ම කතා කරන්නේ දුර්වල ලිපිගොනු ක්‍රමයක තියෙන ගැටලු ටික. එහෙනම් මෙන්න දුර්වල ලිපිගොනු ක්‍රමය කියන එක අපි ගන්නවා නේද? ඒකේ තියෙන ගැටලු ටික කියනවා මේ. මෙන්න මේ ආදේශකය යෙදුවහම කියන්නේ රාජකාරී ආවරණය සඳහා කවුරු හරි කෙනෙක් යෙදුවහම ආදේශක නිලධාරියෙන් යෙදුවහම එතකොට මොකද වෙන්නේ දැන් විවිධ හේතු මත නොපැමිණීම. දැන් මෙන්න මේ ටික ඔක්කොම අපිට ගන්න බෑ එකක්වත්. විවිධ සේවකයන් වෙන ලිපිකරු දාසනීය වෙත නිවාඩු ගනිති. වරින් වර පෞද්ගලික කටයුතු සඳහා රාජකාරියෙන් බැහැරව සිටිති. මෙන්න මේවා අපිට මේකෙදි ලියන්න බෑනේ. මේක හරහා අපිට හරයක් ගොඩ ගන්න පුළුවන් එක සත්‍ය. නමුත් ලියන්න බෑ අපිට. ඒකත් කියන එක අපිට ලියන්න බෑ මේක. ඒතකොට මේ ලියන්න බැරි නිසා මතක තියාගන්න මේ ලියන්න බැරි අවස්ථාවන් වල අපි මූලිකව මේකේ අර ඒ කියන්නේ ලියන්නේ නැහැ නේ අපි ඒ කොටස. ඒක දාන්න බෑ. අපේ තනි වාක්‍ය තුලට ওই කොටස අන්තර්ගත කරන්න බෑ. ඒ නිසා අපි කළ යුතු ප්‍රධාන දේ තමයි මේකේ හරය තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? නොපැමිණීම නේද? නිලධාරීන්ගේ නොපැමිණීම නිසා ආදේශකයි යොදනවා. ඒතකොට දුර්වල ලිපිගොනු ක්‍රමයක් කියන එක ගැටලුකාරයි. ඒක නිසා මෙන්න මෙහෙම වෙන්න ඕනේ. තේරුම් ගත හැකි එකක් වීම. ලිපිගොනු පහසුවෙන් ලබා ගත හැකි වීම අත්‍යවශ්‍ය කරුණු වේ. මෙන්න මේ දෙකක් ගැන කතා කරනවා. ලිපිගොනු ක්‍රමය තේරුම් ගත හැකි එකක් වෙනවා. ඒ කියන්නේ සරල ලිපිගොනු ක්‍රමයක්. හරිද? සරල ලිපිගොනු ක්‍රමයක්. ඒකම කොතැනක වුවද එකම පොදු විශේෂ ශීර්ෂයක් භාවිත කිරීම. ඒක වැදගත් කාරණාවක්. තේරුණාද? ඒක වැදගත් කාරණාවක්. දැන් ඔබට මේකෙන් කරුණු කීපයක් අපිට ඇවිල්ලා තියෙනවා. මේකේ අදහසක් ඔබට එකතු කරගන්න පුළුවන් වෙයි. මේ හරහා අදහසක් ඔබට ගොඩනගා ගන්න පුළුවන් වෙයි. පැහැදිලිද? මේ අර අදහසක් ඔබට ගොඩනගා ගන්න පුළුවන් වෙයි. හරි. අපි බලමු මොකද්ද මේකෙන් අපිට ගොඩනගා ගන්න පුළුවන් මූලික අදහස කියලා. දැන් බලන්න මෙතෙන් කියනවා දුර්වල ලිපිගොනු ක්‍රමයක්. හරිද? මගින් ඇති කරන ගැටලු ගණනාවක්. ඒ ගැටලු අවම කරගන්න නේද? ඒ ගැටලු අවම කරගන්න සරල සහ එකම පොදු විශේෂ ශීර්ෂයක් භාවිත කිරීම වැදගත් වේ කියන එක තමයි මේ කියන්නේ. එහෙනම් දුර්වල ලිපිගොනු ක්‍රමයකින් ඇතිවන ගැටලු මගහැර ගැනීමට දැන් මේ ගැටලු නෙමෙයි තියෙන්නේ. හරිද? දුර්වල ලිපිගොනු ක්‍රමයකින් ඇතිවන ගැටලු මගහැර ගැනීම සඳහා සරල මෙන්ම පොදු විශේෂ ශීර්ෂයක් භාවිත ලිපිගොනු ක්‍රමයක් සැකසී තිබේ. ඔක තමයි මේකේ මූලිකව කියන කාරණා බලන්න ඕන. දුර්වල වෙන වෙනම ලියලා බලමු අපි. දුර්වල ලිපිගොනු මගින්
ඇති කරන ගැටලු අවම කර ගැනීමට සරල පොදු විෂය ශීර්ෂයක් සහිත ලිපිගොනු ක්‍රමයක් අවශ්‍යයි. මේ තියෙන්නේ ඒක තමයි. අවම වචන ගාන ගැනලා බලන්න. වචන කීයක් මේක තුල අන්තර්ගතද කියලා මූලිකව 1 2 3 4 5 6යි 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි අපිට එකක් අවම අයින් කරගන්න වෙනවා. වචන සංඛ්‍යාව අපි 10 15 අතර තමයි වඩා සුදුසු. තව දෙකක් විතර ගියාට කමන්නේ. දැන් විතර වචන 18ක් තියෙනවා. තේරුණාද? දුර්වල ලිපිගණු ක්‍රමයකින් කියලා අපිට හදන්න පුළුවන් නේද? ක්‍රමයකින් ඇතිවන. ගැටලු අවම කර ගැනීමට සරල පොදු විශේෂ ශීර්ෂයක් සහිත සරල කොමාන්දාන පොදු විශේෂ ශීර්ෂයක් සහිත ලිපිගණු ක්‍රමයක් අවශ්‍යයි. මේක තමයි මේකේ මූලිකව කියන්නේ. මේකක්වත් අපිට ගන්න බෑ. මෙන්න මේකක්වත් අපිට ගන්න බෑ මේකේ මූලිකව. දුර්වල ලිපිගණු ක්‍රමයකින් ඇතිවන ගැටලු අවම කර ගැනීමට සරල පොදු විශේෂ ශීර්ෂයක් සහිත ලිපිගණු ක්‍රමයක් අවශ්‍යයි. උනම් කාර්යාලයකට අවශ්‍ය කියලා දාන්න පුළුවන් වචන ගන්න සම්බන්ධයෙන් ගැටලුවක් නැත්නම් 1 3යි 4යි 5යි 6යි 8යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි කාර්යාලයක කියලා දාලා කොහෙන් හරි වචනයක් අඩු කරනවා. දුර්වල ලිපිගණු ක්‍රමයකින් ඇතිවන ගැටලු අවම කර ගැනීමට සරල පොදු විශේෂ ශීර්ෂයක් සහිත ලිපිගණු ක්‍රමයක් අවශ්‍යයි. දුර්වල ලිපිගණු ක්‍රමයකින් ඇතිවන ගැටලු කාර්යාලයක දුර්වල ලිපිගණු ක්‍රමයකින් ඇතිවන ගැටලු අවම කර ගැනීමට සරල පොදු විශේෂ ශීර්ෂයක් සහිත ලිපිගණු ක්‍රමයක් අවශ්‍යයි. කාර්යාලයක දුර්වල ලිපිගණු ක්‍රමයකින් ඇතිවන ගැටලු අවම කර ගැනීමට ලිපිගණු ක්‍රමයකින් ඇතිවන ගැටලු අවම කර ගැනීමට සරල පොදු විශේෂ ශීර්ෂයක් සහිත ලිපිගණු ක්‍රමයක් අවශ්‍යයි. කාර්යාලයක කියන වචනේ අයින් කරන එක කොහෙත්වත් කපන්න කරන්නේ නැහැ අපිට. ඒක අයින් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. හරිද? ඔය ටික මේ විදිහටම ගන්න. දුර්වල ලිපිගණු ක්‍රමයකින් නැතිවන ගැටලු අවම කර ගැනීමට සරල පොදු විශේෂ ශීර්ෂයක් සහිත ලිපිගණු ක්‍රමයක් අවශ්‍යයි. ලිපිගණු ඕනේ නැහැ ඉතින් ක්‍රමයක් අවශ්‍යයි කියලා දැම්ම නම් ඒත් හරි. අවම ක්‍රමයෙන් කියලා තියෙනවා. දුර්වල ලිපිගණු ක්‍රමයකින් නැතිවන ගැටලු අවම කරමින් අවම කිරීමට කියලා හදනවා. අවම කිරීමට කියලා හදනවා. කර ගැනීමට නෙවෙයි. අවම කිරීමට. ඒක උදාහරණ. අවම කිරීමට දැන් හරි. කාර්යාලය කියන ඇතිවන ගැටලු අවම කිරීමට සරල පොදු විශේෂ ශීර්ෂයක් සහිත ලිපිගණු ක්‍රමයක් අවශ්‍යයි. 17. දැන් මූලික අදහස තියෙනවනේ කිසිම ගැටලුවක් නැතුව. ඔබට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය විදිහට දැන් මේකමයි උත්තරේ කියලා කියන්න බෑ. ඔයිට වැඩි වෙනස් උත්තර තියෙන්න පුළුවන් ඔබ ගාව. මේ අදහස කියවෙන විදිහට ඔබ උත්තරේ ගොඩනගලා තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. තේරුණාද? මේ අදහස කියවෙන විදිහට ඒක ගොඩනගලා තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. හරිද? excuse me. සර් මේ මෙහෙම ලිව්වොත් අපේ ලිපිගොනු වල ක්‍රමවත් නඩත්තුව වැදගත් වන අතර එකම පොදු විශේෂ ශීර්ෂයක් සෑම කාර්යාලයකම භාවිතයේ සුදුසුය. ඒ කියන්නේ දැන් මෙතන තියෙන ලිපිගොනු වල ඉන්න ලියන්නේ මට නැතව මට හිටින්නේ.
ක්‍රමවත් නඩත්තුව නඩත්තු වැදගත් වන අතර එකම පොදු විෂය ශීර්ෂයක් හරි සෑම කාර්යාලයකම භාවිතය සුදුසුය. ලිපි ගොනු වල ක්‍රමවත් නඩත්තු. එතකොට සර් දැන් අපි ඔය ඔතන තියෙන දිරුවල ලිපිගොනු කියන වචනේ කියන්න ඕනිද සර්? දැන් ඒ වෙනුවට කියන ඔය ක්‍රමවත් බව අපි එහෙම ලියලා හරියන්නේ නැද්ද සර් එතකොට? මේ නඩත්තුව කියන වචනේ අර්ථය කොතනද මේකේ තියෙන්නේ? ඒක මොකක් වෙනුවටද භාවිත කරන්නේ? නඩත්තු කරනවා කියන එකේ අර්ථය මොකක්ද? නෑ සර් මම හිතුවේ දැන් පොදුවේ ඔය දුරුවල ලිපිගොනු ක්‍රමය ගැටලුව නිසා ඒකට අපි ක්‍රමවත් මේ ඒක කියනවා නේද මෙතනින් මේ පොදු විශේෂීර්ෂ කතාවෙන් කියන්නේ ඒක තමයි. නෑ මම අහන්නේ මේ නඩත්තුව කියන වචනේ අර්ථයට මෙතනින් දෙන කරුණ මොකක්ද? නෑ සර් එහෙම එතෙන්ට රිලෙවන්ට් එකක් නැහැ සර්. ඒක තමයි තියෙන්නේ. යමක් අපි නඩත්තු කරනවා කියන්නේ ඒක පවත්වාගෙන යනවා කියන එක. එතකොට දැන් මෙතෙන්දී මේ නඩත්තුව කියන වචනය මෙතෙන්ට නිකන් පොඩි නේද? අන්මෙස් ගතියක් තියෙනව නේද? නොගැලපීමක් යනව නේද? දැන් ඔයාගේ මේ ක්‍රමයේදී ලිපිගොනු වල ක්‍රමවත් නඩත්තුව වැදගත් වන අතර එකම පොදු විශේෂීර්ෂයක් සෑම කාර්යාලයකම මේවයි සෑම කාර්යාලයකම කියලා කියන්නත් බෑ මෙතෙන්. තේරුණාද කියන්නේ? මෙතන සෑම කාර්යාල කතාවක් නෑ කොහෙවත්. ඒකාකාරී ක්‍රමයක් හා එක සමාන වූ කර්ම සමාන කාර්යාලයක කොතැනක. සෑම කාර්යාලය කියන එකයි කාර්යාලය කියන එකයි දෙක. සෑම කාර්යාලයක කිව්වහම අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එහෙම අධ්‍යාපන කලාප කාර්යාලයත් එහෙමයි කොටස් අධ්‍යාපන කාර්යාලය. ඒකෙදි හැමෝටම පොදු එකක් දෙන්න කියලා නෙමෙයි මෙයාලා යෝජනා කරන්නේ. එක කාර්යාලයක. දැන් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගන්නකො එහෙම නැත්නම් පළාත් අධ්‍යාපන ලේකම් පළාත් අධ්‍යාපන කාර්යාලයක් ගන්නකො. ඒ එකින් එකට වෙනස්. ඒගොල්ලන්ට ආවේනික ක්‍රමයක් තියාගන්න කියනවා. මොකද මේවට පොදු ක්‍රමවේද නැහැ. ෆයිල් නඩත්තු කිරීමේ පොදු ක්‍රමවේද නැහැ. ඒවා තියෙන්නේ කාර්යාල මගින් ගොඩනගපු ඒවා. සමහර ඒවා රොස්වාල් ලේබල් එකක් ගහනවා පිරිවෙන් නඩත්තු මුදල් සඳහා. තවත් සමහර ඒක වියදම් සඳහා රොස්වාල් ලේබල් එක භාවිත කරනවා වෙන්න පුළුවන්. ඒක කාර්යාලය මගින් ගොඩනගපු ක්‍රමයක් මිසක පොදු ක්‍රමයක් නෙවෙයි. එහෙනම් පොදු එකක් දීලා නැහැ. ඒක ඒ කලර් කෝඩ් එකක් නෙමෙයි කියන්නේ මොකක් හරි ක්‍රමයක්. ඒ නිසා ඒකේ මේක පොඩ්ඩක් නැවත සංවර්ධනය කරන්න පිළිතුරු. හරි. තව එක්කෙනෙක් හිටියා. තව එක්කෙනෙක් හිටියා. කියන්න උත්තර. thank you. සරල පහසුවෙන් ලබාගත හැකි. සරල පහසුවෙන් ලබාගත හැකි. පොදු විශේෂීර්ෂයකට ලිපිගොනු සැකසීම. ලිපිගොනු සැකසීමෙන් සැකසීමෙන් ඇතිවිය හැකි ගැටලු අවම කරයි. ඇතිවිය හැකි ගැටලු අවම කරයි. සරල පහසුවෙන් ලබාගත හැකි කියනකොට මෙන්න මේ වචන නම් පොඩි මේ දෙකත් එක්ක යන්නේ නැහැ. සරල පහසුවෙන් කියන්නේ තු පහසුවෙන් ලබාගත හැකි පොදු විශේෂීර්ෂයකට ලිපිගොනු සැකසීමෙන් ඇතිවිය හැකි ගැටලු අවම කරයි. සරල කියන්නේ එහෙනම් පහසුවෙන් ලබාගත හැකි සරල පොදු විශේෂීර්ෂයක. මේක දාන්න සරල කියන කතෙන් ගෙනින්න. සරල පහසුවෙන් කිව්වම නොගැලපීමක් තියෙනවා නේද? පහසුවෙන් ලබාගත හැකි පොදු විශේෂීර්ෂයකට සරල මෙතන දාන්න. සරල පොදු විශේෂීර්ෂයකට ලිපිගොනු සැකසීමෙන් ඇතිවිය හැකි ගැටලු අවම කරයි. දැන් ගැටලුවන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 ලිපිගොනු කියන්නේ එක වචනයක් 15යි ඒක. ඒකේ ගැටලුවක් නැහැ. කාර්යාලයක් කියනවා නම් දාන්න පුළුවන්. පහසුවෙන් ලබාගත හැකි සරල පොදු විශේෂීර්ෂයක ලිපිගොනු සැකසීමෙන් කාර්යාලයක් කියන මෙතන දාගන්න. ඇතිවිය හැකි ගැටලු අවම කරයි.
ඒ විදිහට හදන්නතර වචන 16 නෙමෙයි. සම්පූර්ණ අදහස තියෙනවා. කැටි වෙලා ඉන්න. මොකද ගැටලුවක් ඒ වෙන්නේ නැහැ. හරිද? excuse me ඕකේ. මෙන්න මෙහෙම පොඩ්ඩක් තියෙන අදහසක් ලිපි ගොනු වල අවිධිමත් ක්‍රමය මගින් ඇතිවන ගැටලු ලිපි ගොනු වල අවිධිමත් ක්‍රමය මගින් වන ගැටලු විධිමත් සරල පොදු ක්‍රමයක් මගින් සරල පොදු ක්‍රමයක් මගින් ඉස්සදාගත හැකිය. හරි. හැකියනේ. හරි. ලිපි ගොනු වල අවිධිමත් ක්‍රමයේ මගින් අවිධිමත් ක්‍රම කියලා දෙමු. අවිධිමත් බව දාමු. අවිධිමත් බව මගින් ඇතිවන ගැටලු කොහොමද දාගන්න? විධිමත් සරල පොදු ක්‍රමයක් මගින් විසඳාගත හැකි. ඒක ගමන. මෙතන අවිධිමත් බව කියලා දාන්නේ. හරි. එතකොට 1 2 3 4 5 6 7 8 10 11 12 13 14 15 16 හොඳයි කියවලන්නේ. හරිද? අපි යමු ඊළඟ එකට. වань මේකේ අපිට තියෙන තව වැඩක් කළේ නැහැ. ආදේශකයි විවරණේ ලියන්න ඕනේ. විවරණේ ලියන්න ඕනේ. මම විවරණේ ලියන්නේ යන්න. ආදේශකයි කියන්නේ මොකක්ද? නිශ්චිත පුද්ගලික කාර්යයට නිශ්චිත පුද්ගලයෙක් වෙනුවට එම කාර්යයේ ආවරණය සඳහා වෙනත් පුද්ගලයෙකු යෙදවීම. ඔන්න ඔකට කියනවා අපි ආදේශකය යෙදවීම කියලා. ඔන්න ඔකයි විවරණය කරනකොට අපි ලියන්න ඕන ක්‍රමවේදය. විවරණය කියන්නේ සමාන පදයක් ලියනවා නෙවෙයි කියනවා මම දැන් කියනවා. විවරණය කියන්නේ නේද? මේකේ අර්ථය අපි ගොනු කරලා දක්වන එක. මේක විස්තර කරලා දක්වන එක තමයි විවරණයක් කියලා කියන්නේ. යම් කාර්යයකට නිශ්චිත පුද්ගලයෙක් වෙනුවට එම කාර්ය ආවරණය සඳහා ඒ කියන්නේ ආදේශකයක් අපි යොදන්නේ. එම කාර්ය ආවරණය සඳහා වෙනත් පුද්ගලයෙක් යෙදෙනවා. ඒක කියනවා අපි ආදේශකයි යෙදවීම. ආදේශකයෙක් කියන්න මෙන්න මේ වෙනත් පුද්ගලයෙක් යෙදවීම කියලා ලබ කියන්න පුළුවන්. ඔවුන් ඔය විදිහටයි ඔකට ඔබ පිළිතුර ගොනු කරන්න ඕනේ. ඔය විදිහටයි පිළිතුර ගොනු කරන්න ඕනේ. හරිද? දැන් අපි යමු දෙවෙනි එකට. දෙවෙනි එකට අපි යමු. බලන්න එකක් කියවන්න. ලෝකේ වඩා ධනවත් වූද වඩා දිලිඳු වූද ප්‍රදේශ අතර විෂමතාවන් අඩු කිරීමට බහුජාතික හා ද්විපාර්ශ්වික ආධාර වැඩසටහන් වලින් මහත් උත්සාහයක් දරා ඇත. බොහෝ දුරට කාර්ය සාධනයක් ඇති වී ඇති නමුත් තවමත් පරතරය ඉතා පුළුල් වන අතර සමහර අංශ වලින් බලන කල තව දුරටත් පුළුල් වෙමින් පවතී. මෑත වර්ෂ කිහිපය තුළ තුන්වැනි ලෝකයේ ආර්ථික වර්ධනය කාර්මීකරණයේ පිහිටා ඇති රටවලට වඩා වේගයෙන් සිදු වී ඇත. නමුත් ඉන් ඇති ඵල ප්‍රයෝජන ජනගහනයේ වැඩි වීම නිසා තරමක් දුරට ඡය වී ඇති අතර යුදෝපකරණ මිලදී ගැනීම සඳහා ඕනෑමටත් වැඩි ප්‍රමාණයක් වැඩි වී ඇත.
මේ කොටසක් දිලින්දන්ගෙන් ධනවතුන්ට ධනෙ ආපසු යෑමක් වී ඇත. මෙතන කතා කරනවා නේද මේ දිලිඳු ප්‍රදේශ සහ සංවාදිත ප්‍රදේශ අතර පවතින පරතරය පිළිබඳව යා. දිලිඳු ප්‍රදේශ සහ සංවාදිත ප්‍රදේශ අතර පවතින පරතරය පිළිබඳව යාලා කතා කරනවා මෙතන. මූලිකව කතා කරන්නේ ඒක. එතකොට ඒක තමයි ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ මේකෙදි සාකච්ඡා කරන්නේ. බලමු අපි මේ වැදගත් කරුණු ටික මොනවද කියලා බලාගෙන යමු මුලින්ම අපි. ලෝකේ වඩා ධනවත් වූද වඩා දිලිඳු වූද ප්‍රදේශ අතර විෂමතාවන් අඩු කිරීමට බහුජාතික දීපාර්ශ්වික ආධාර වැඩසටහනදී මහත් උත්සාහයක් කරා ඇත. මෙන්න ගැටලුවක් තියෙනවා ලෝකේ ධනවත් වගේම දිලිඳු ප්‍රදේශ අතර විෂමතාවන්. විෂමතාවක් තියෙනවා මේව අඩු කරන්න වැඩසටහන්. හරිද? ආධාර වැඩසටහන් වලින් ආධාර වැඩසටහන් පවතිනවා. ඔක කියන්නේ ධනවත් ඒවයි දිලිඳු ඒවයි අතරින් විෂමතාවන් තියෙනවා. ඒ විෂමතාවන් අඩු කරන්න මේගොල්ලෝ මොකද කරනවා කියන්නේ? ආධාර වැඩසටහන් වලින් උත්සාහ කරනවා කියලා කියනවා. මහත් උත්සාහයක් ගන්න. දැන් ඒකේ ප්‍රයෝජන තියනවලු කාර්ය සාධනයක් තියෙනවා. ප්‍රයෝජන තියෙනවා. හතරේ අවම වෙලා නැහැ. ඉතින් යම් ප්‍රතිඵල තියෙනවා. මේ කරපු දේ ප්‍රතිඵල තියෙනවා මේ වැඩසටහන් වල ආධාර වැඩසටහන් වල ප්‍රතිඵල තියෙනවා. හැබැයි තවමත් ඒ ගැටලු 100% විසඳිලා නැහැ. පරතරය ඉතා පුළුල් වන අතර සමහර අංශලින් බලලා තව දුරටත් පුළුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තාමත් පුළුල් වැඩි. තාමත් ඉවර වෙලා නැහැ. ඒකම තව දුරටත් පුළුල් වෙමිනුත් පවතිනවා. ඒ කියන්නේ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කළත් මේ විෂමතාවන් අවම කරගන්න බැරි වෙලා තියෙනවා. තේරුණාද? විෂමතාවන්. මේවා ආර්ථික සමාජීය විෂමතාවන් කියලා අපිට ගන්න පුළුවන්. මෑත වර්ෂ කිහිපය තුළ තුන්වැනි ලෝකීය ආර්ථික වර්ධනය කාර්මීකරණයේ පිහිටා ඇති රටවලට වඩා වේගයෙන් සිදු වී ඇත. තුන්වැනි ලෝකයේ රටවල් කියන එකට අපිට ගන්න පුළුවන් ඌණ සංවර්ධිත රටවල් කියලා. නේද? ඌණ සංවර්ධිත රටවල් වල ආර්ථික වර්ධනය වේගයෙන් වෙලා තියෙනවා. ඵල ප්‍රයෝජන ජනගහන වැඩි වීම නිසා තරම අදුර සෙවී ඇති අත. යුද උපකරණ මිලදී ගැනීම නිසා ඕනකටත් වඩා වැඩි ප්‍රමාණයක් වැඩි වී ඇත. ඒ කියන්නේ යුද උපකරණ මිලදී ගන්න ඒගොල්ලෝ වැඩි ප්‍රමාණයක් වියදම් කළා තියෙනවා. මේ කොටසක් දිලින්දන්ගෙන් ධනවතුන්ට ආපසු යමක් විය. මොකද වෙලා තියෙන්නේ? අර ආපහු ඒ යුද උපකරණ මිලදී ගන්න බෑනේ අපිට දිලිඳු රටවල් වලින් ආපහු අපි ධනවාදී රටවල් වලින් මේ ගන්න වෙන්නේ. ඒ නිසා ආපහු අපි පෙයාගත්ත ධනෙ දිලිඳු රටවල් පෙයාගත්ත ධනෙ නැවත ගලා යාමක් වෙලා තියෙනවා. මේකෙන් කියන්නේ මොකද්ද? මොනවද මේ කියන්නේ? මූලික අදහසක් ලෙස ගන්න පුළුවන් මේකෙදී මූලිකව නිකන් බැලුවහම හරය ඇතුලේ මේක කියන්නේ මෙච්චරයි. මේ නොයෙකුත් ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කළද මොකද වෙලා තියෙන්නේ? නොයෙකුත් ආහාර වැඩසටහන් ක්‍රියාත්මක කළද ධනවත් හා දිලිඳු භාවය අතර විෂමතාව අවම කිරීමට නොහැකි විය. ධනවත් හා දිලිඳු රටවල් අතර පවතින විෂමතාව අවම කිරීමට නොහැකි විය. මූලිකව කතා කරන්නේ ඔච්චරයි. තේරුණාද? මෙන්න මේ ඔක්කොම හේතු විවිධ හේතු මතනේ මේ ඔක්කොම හේතු නේ විවිධ හේතු මත කිව්වහම මේ ටික ඔක්කොම ආවරණය වෙලා එනවා නේද මේ ටික ඔක්කොම ආවරණය වෙලා එනවා එතකොට තුන්වෙනි ලෝකේ කතා කරන්න ඕනෙත් නැහැ කාර්මීකරණය ගැන කියන්න අවශ්‍යත් නැහැ විවිධ හේතු මත ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කළද ලෝකයේ ධනවතුන් හා දිලින්දන් අතර විෂමතාවයන් අවම කිරීමට නොහැකි විය.
ඒක තමයි මූලිකව කියන්නේ. ආධාර වැඩසටහන් විවිධ කියලා දාන්න ඕනේ. කළද ධනවත් හා දිලිඳු භාවය පිළිබඳ විෂමතාවන් ඉවත් කිරීමට නොහැකි වී ඇත. විවිධ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කළද ධනවත් හා දිලිඳු භාවය විවාහ පිළිබඳ විෂමතාවන් ඉවත් කිරීම නැහැ කියේ. 1 2 3 4 5 6 7 8 මේ 10 11 12 13 14 15 16 17 විවිධ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කළද ධනවත් හා දිලිඳු භාවයේ අතර දාන්නේ අතර විෂමතාවන් ඉවත් කිරීමට නැහැ වී ඇත. ඔබ තමයි මූලිකව කියන්නේ. ඒකයි මේ විවිධ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කළද ධනවත් හා දිලිඳු භාවය අතර විෂමතාවන් ඉවත් කිරීම නැහැ වී ඇත. ඔබ තමයි මූලික අදහස උතන කියන. ඔයාලගේ උත්තර තියෙනවා දෙන්න මට. ඔයාලගේ උත්තර දෙන්න මට. එතකොට ඔයාලා සකස් කරගමු. වැරදි තියෙන තැන් අනිවාර්ය තියෙන තැන් බලලා අධ්‍යයනය කරලා හදමු මේවා. තියෙනවද උත්තර? මේකේ දිලින්දන්ගෙන් ධනවතුන්ට කියන කවුරු තියෙනවා විවරණය කරන්න. මේක මෙහෙම කරන් ඉලක්ක ඇඳලා අරගෙන දිලින්දන්ගෙන් ධනවතුන්ට දිලින්දෝ කියන්නේ කවුද? තම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට ආර්ථික හැකියාවක් නැති පුද්ගලයන්ගෙන් ඉහළ ආර්ථික හැකියා සහිත පුද්ගලයන්. එතනින් එහාට අපිට වාක්‍ය සම්පූර්ණ කරන්න බෑ. මොකද ඒගොල්ලෝ ලියලා නැහැ එතනින් එහාට. පුද්ගලයන්ට කියලා ඉවර කළා ඒක. තම මූලික දිලින්දෝ කියන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට ආර්ථික හැකියාවක් නැති පුද්ගලයන්. හරිද? ඒක ගෙන් මේගොල්ලෝ ගෙන් කියනවා. අපි ගෙන් කියලා දානවා. මොනකයි මේකේ කියන මූලික අදහස. මේකේ මූලික අදහස විවරණය කියනවා. විවරණය කියන්නේ මේ කොටස අපි දක්වලා තියෙනවා. ආර්ථික හැකියාවක් නැති පුද්ගලයන්ගේ ඉහළ ආර්ථික හැකියාව සහිත පුද්ගලයන්ට ලබා දීම කියලා නම් ඔයාලට වරන් ඉදලා දාන්න පුළුවන්. මෙතන අදහස නැහැ. මෙතන නැති නිසා අපි දාන්නේ නැහැ. හරිද? මෙතන නැති නිසා අපි දාන්නේ නැත්තේ. කරන්නේ දෙක. තියනවාද උත්තර කියන්නේ?
එන ඊළඟට යමු. නියමිත කාර්යයන් සඳහා ඉක්මනින්ම කටයුතු ආරම්භ වන රැස්වීමක වුවද න්‍යාය පත්‍රයේ පිටස්තර සාකච්ඡා යෙදුනොත් සහභාගී වන්නන්ගේ කාලය අපතේ යනු නොඅනුමාන. අයාලේ යන රැස්වීම මෙන්න මේකට උඩුකම දාගන්න. මෙන්න අයාලේ යන රැස්වීම කියන උඩුකම දාන්න තියෙනවා. උඩුකම තිබුණා දාලා නැතුණා. රැස්වීම පැමිණිලි ඇති කිරීමෙහිලා ප්‍රධාන හේතුව වී ඇති අතර කොමාවක් ඒ දුර්වල නායකත්වයක් පිළිඹුවේ. ඒ කියන්නේ නේද? අර මුළු රාජ්‍යව පවත්වන රැස්වීම නිසා කාලයකට යනවා. විශේෂයට පනින අයෙකුට විශේෂ මාරු කිරීමට අවසර දෙනකෝ. ඊටත් වඩා නොමනාවන තමාව සාකච්ඡාව නොමග යාමට මඟ පාදනකෝ. සභාපතිවරයා රැස්වීමෙන් අදහස් කරන ලද අරමුණටද ඊට සහභාගී වීම සඳහා ආරාධනා කෙරෙහි අයටද කරන්නේ විශාල වැඩකි. අයාලේ යෑම සහභාගී වීමට අවකාශයක් ලබා ගැනීම අතින් අවශ්‍යයි. සමහර සභාපතිවරුන් තර්ක කිරීම විදිහට අර්ථවත් නොවන සහභාගීත්වය නිසා අඛණ්ඩතාව නැති වීම. මොකද කියන්නේ? නියමිත කාර්යයන් සඳහා ඉක්මනින්ම කටයුතු ආරම්භ රැස්වීම. න්‍යාය පත්‍ර කියනවා වැදගත්. ඔබ දන්නවා නේද? න්‍යාය පත්‍රවල වැදගත්කම ගැන කතා කරනවා. හරිද? න්‍යාය පත්‍රයක් ඕනද? න්‍යාය පත්‍රයක් නැති වුණොත් මොකද වෙන්නේ? කාලය අපතේ යනවා. කාලය අපතේ යනවා. න්‍යාය පත්‍ර ඕනේ නැත්නම් කාලය අපතේ යනවා. ඒ දුර්වල නායකත්වයක් පෙන්වු කරනවා. මෙන්න මේ පැමිණිලි ඇති කිරීමේලා ප්‍රධාන හේතුව. ඒ කියන්නේ විවිධ ගැටලු ඇති කරනවා නේ. විවිධ ගැටලු ඇති කරනවා මේ න්‍යාය කියන්නේ නිශ්චිත සැලැස්මක් නොමැති රැස්වීම නේද? ඒකම මෙතන විශේෂයට පණින අයෙකුට විශේෂ මාරු කිරීමට අවසර දෙන හෝ ඊටත් වඩා නොමනාවන තමාව සාකච්ඡාව නොමග යාමට මඟ පාදන හෝ සභාපතිවරයා රැස්වීමෙන් අදහස් කරන ලද අරමුණට ඊට සහභාගී වන සඳහා ආරාධනා කරන විශාල වැඩි. ඒ කියන්නේ මොකද්ද? අරමුණට පරිබාහිරව යන අයට ඒක ගැටලුවක්. අරමුණට නේද? අරමුණට පරිබාහිරව යෑම ගැටලුවක්. අයාලේ යෑම සහභාගී වීමට අවකාශය ලබා ගැනීම අතින් අවශ්‍යයි. සමහර සභාපතිවරුන් තර්ක කිරීමට අර්ථවත් නොවන සහභාගී වීම සහ අඛණ්ඩතාව නැති වීම. මෙන්න මේක වැදගත් එකක්. අඛණ්ඩතාව නැති වීම. දැන් මේකෙන් ඔබට මූලික අදහසක් ගන්න පුළුවන්. න්‍යාය පත්‍රයක් අත්‍යවශ්‍යයි කියන එක තමයි මූලිකව කියන්නේ. එහෙම නැති වුණොත් වෙන දෙයක් කියනවා. මොකද්ද කියන්නේ? අරමුණට පරිබාහිර වීම නිසා සහභාගී වන්නන්ට මෙන්ම අරමුණට බාධා ඇති කරනවා. ඒතරයි කියන්නේ. මේ රැස්වීම කාලය අපතේ යනවා කියන එකනේ දැන් මේ මෙතනත් කියන්නේ. මෙතනත් ඒකම කියනවා. විශාල වැඩේ ආරාධනා කරන හැටි කරන්නේ විශාල වැඩක් කියලා එතනත් කියනවා. ඒකම කාරණාව නේද මේ යලි කියන්නේ. ඒකම කියන්නේ නේද? ඒකමයි කියන්නේ. නියමිත කාර්යයන් සඳහා ඉක්මනින්ම කටයුතු කරන රැස්වීමක වූද න්‍යාය පත්‍රයෙන් පිටස්තර සාකච්ඡා යෙදුණු සහභාගී වන කාලය අපතේ යන අනුමානය ඒකම යලි මෙතනත් කියනවා. එතකොට අපි ලියනවා මෙන්න මොන මේකදී අපි මූලික අදහස පොඩ්ඩක් අරගෙන ඉමු නැවත. න්‍යාය පත්‍රයකට අනුව රැස්වීම පැවැත්වීමෙන් මොකද කරන්න පුළුවන්? මම ලියමු අපි න්‍යාය පත්‍රයකට අනුව වෙනස් කරන්න අවශ්‍ය වෙයි දන්නේ තියෙනවා. දැන්ට තියාගෙන බලන්න. පත්‍රයකට අනුව රැස්වීම පැවැත්වීමෙන් කාලය අපතේ යාම මෙන්ම විවිධ ගැටලු ඇතිවීමද වළක්වාගත හැකියි.
හැකිය. උත්තරය ගත්තොත් න්‍යාය පත්‍රයකට අනුව රැස්වීම පැවැත්වීමේ කාලය අපතේ යාම මෙන්ම විවිධ ගැටලු ඇතිවීමද වළක්වා ගත හැකියි. කාලය අපතේ යාම අඛණ්ඩතාව බිඳ වැටීම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 එකක් ආපහු මොකෙන් හරි නේද? කාලය අපතේ යාම විවිධ ගැටලු ඇතිවීම. අපතේ යාම මෙන්ම විවිධ ගැටලු ඇතිවීමද වළක්වා ගත හැකියි. වැළැක්විය හැකියි. ගතෝනේ වැළැක්විය හැකියි. දැන් 18. න්‍යාය පත්‍රයකට අනුව රැස්වීම පැවැත්වීමෙන් කාලය අපතේ යාම මෙන්ම විවිධ ගැටලු ඇතිවීමද වැළැක්විය හැකියි. මේ ඔක්කොම සභාපතිවරයා අදහස් කරනවලු ඔයාලේ යම දිඩේමින් තර්ක කිරීම මේවා ගැටලු අවම කර ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒ සියලු ගැටලු වලට උත්තරේ තමයි න්‍යාය පත්‍රයකට අනුව රැස්වීම පැවැත්වීම. එතකොට කාලය අපතේ යන්නේ නැහැ. මේකම න්‍යාය මෙතන කියන්නේ. කරන්නේ විශාල වැඩේ. ගැටලු ඇති වෙන වළක්වා ගන්න පුළුවන්. විවිධ ගැටලු ඇති වෙන්නේ දැන් එක එක ආකාරයේ ගැටලු ඇති වෙන එක නතර කර ගන්න අවම කර ගන්න එක හොඳ ක්‍රමවේදයක් කියලා ඒගොල්ලෝ යෝජනා කරලා තියෙනවා අපිට නේ. හරි. ඒකයි එතනදී ප්‍රධාන වශයෙන් කියන්නේ. මූලික අපිට ඒ කරුණ ඒ අදහස ගන්න පුළුවන්. ඕකේ. උත්තරයක් තියෙනවා කියන්නේ. Yeah. සර් මේ මෙහෙම සර් මට දැන් එක වෙලාවකට හිතෙනවා සර් මේ දැන් අපි මේ සර් මේ අදහස සාරාංශයක් වගේ නේද මටත් තේරෙන දෙලක් වෙලාවට. සර් අපි එතකොට පොඩි මේ ඇඟීමක් වෙනවා මේ සාරාංශයද කියලා. ඔව්. සාරාංශය තමයි ගන්න ඕනේ. මෙහෙමයි. මේකේ මූලික හරය මුඛ්‍ය අදහස. ඒගොල්ලෝ මාකටිං ස්කීම් වල අපිට කියන්නේ මූලික මුඛ්‍ය අදහස උපුටාගෙන මුල මැද අග මනා ගලා යාමක් සහිතව මේක ලියලා තියෙනවා නම් අදාළ ලකුණු පිරිනමන්න ඕනේ. ඒකම තමයි වෙන්නේ. දෙනවා. මේකේ තනි වාක්‍යයකින් මේකේ කියන අදහස. මෙන්න මේකේ නම් එච්චර සාර්ථක නෑ මෙන්න මේ අන්තිම ප්‍රශ්නේ මේ දීලා තියෙන උත්තර ටික. මෙන්න මේ අන්තිම එකේ දෙනව නේද? මේ අන්තිම අපි අවබෝධයට කියලා එකක් දෙන්නේ. ඔව්. ඉතින් මේවැ මේ උත්තර මේකේ නම් එච්චර සාර්ථක උත්තර ටිකක් නෑ මට පේන විදිහට එකතුවක්. ඒ කියන්නේ මේකේ දල අදහස බොහෝ අවස්ථාවල පහුගිය පේපර් වල කතා කරලා තියෙනවා මේකේ දල අදහස තමයි අර තනි වාක්‍යයකින් කියලා තියෙන්නේ. තනි වාක්‍යයෙන් දෙන්නේ. ඔව්. මේකේ නෑ එහෙම මේ පේපරේ නෑ මම නිකන් බැලු බැලමටම නෑ කියලා තේරෙනවා එහෙම. ඒක නිකන් ආසන්නව යන අදහසක් විතරයි මේකෙන් අපිට උපුටන්න වෙන්නේ. මේකේ නෑ එහෙම. අර දැන් අපි කලින් කතා කරපු ප්‍රශ්න පත්‍රවල ගොඩක මේ මුඛ්‍ය අදහස වචන 10ක් 12කින් ලියපු අදහස තියෙනවා. මේකම තමයි අනිත් පැත්තට අපි කරන්නේ අතට. ඔව් එකම දේ කරන්නේ. හැබැයි මේකේ තියෙන වෙනස තමයි සාරාංශ වල කොට තුනෙන් එකකට කියන්නේ මෙතෙන්ද තුනෙන් එකේ කතාව නැහැ. තේරුණාද? වචන ගානට සීමා තියෙනවා මෙතන. වචන 10කට නොවද. එතන සර් මේ න්‍යාය පත්‍රයකට අනුව රැස්වීම පැවැත්වීමෙන් කාලය අපතේ යාමත් කියලා ගන්න බැයිද? අපතේ යාමත් විවිධ ගැටලු ඇතිවීමත් වැළැක්වේ. එහෙනම් දෙකටම දාන්න ඕනේ. ඔව් නේද? කාලය අපතේ යාමත් පුළුවන්. යාමත් විවිධ ගැටලු ඇතිවීමත් නේද? ඔව්. දැන් හරි. එහෙම මුල මැද අග මනා ගලා යාම කියන එක බින්දෙන්නේ නැති වෙන්න මේ අදහස ලියන්න කිසි අවුලක් නැහැ. ඔව්. තව වචන ගන්න අඩු වෙනවා. ඔව්. හරි සර් හරි thank you සර්. කලින් උත්තරේ එහෙම දෙනවා. උත්තරයක් තියෙනවා කියන්නේ. හරි කියන්නේ. න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමෙන් රැස්වීමක් නිසි කාල කළමනාකරණයකින් යුතුව ඉහළ කාර්යඵලයක්
ලබාගත හැකිය. න්‍යාය පත්‍රයේ අනුව කටයුතු කිරීමෙන් රැස්වීමක නිසි කාලකලනාවකින් යුතුව ඉහළ කාර්යඵලයක් ලබා ගත හැකියි. රැස්වීමක් න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමෙන් නිසි කාලකලනාවකින් යුතුව ඉහළ කාර්යඵලයක් ලබා ගත හැකියි. රැස්වීමක් කියන මුලට දාගන්න. ඒතර හරියන්නේ නේද? වචන සංඛ්‍යාව හරි 16. න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීමෙන් නිසි කාලකලනාවකින් යුතුව ඉහළ කාර්යඵලයක් ලබා ගත හැකියි. ලබාගත වුනේ නැති ලද හැකි කියලා කියනකොට ලද කියලා දැම්මම ඉවරයි. ලද හැකි 15. මෙන්න මේ දීච්ච කාර්යාලය කියන වචෙන් තමයි රැස්වීමක් කියන එක තමයි මම මුලට ගියේ. හරිද? තව දිනවද උත්තර? අපි යමු විවරණයට බලන්න. තව උත්තර තියෙනවා කියන්න. මොකද මේක ඉවරලා ලියනවා විවරණය කියන්නේ. අර්ථවත් නොවන සහභාගීත්වය. නිසා. අර විවරණය දෙන්න බලන්න. නැදෙන්නේ. අර්ථවත් නොවන සහභාගීත්වය නිසා කියන්නේ. දලිය නැහැ නේද ලියනවා නේද? යම් අරමුණක් ඉටු කර ගැනීමට අදාළ නොවන සම්බන්ධ වීම නිසා මේ හේතුවෙන් යම් අරමුණක් නිශ්චිත කළාම යම් නිශ්චිත අරමුණක් ඉටු කරගන්නට අදාළ නොවන සම්බන්ධ වීම හේතුව. ඔබ තමයි අර්ථවත් නොවන සහභාගීත්වය නිසා කියලා කියන්නේ. යම් නිශ්චිත අරමුණක් ඉටු කරගන්න අපි අර්ථවත් සහභාගීත්වයෙන් අපේක්ෂා කරන්නේ. රැස්වීමක් පවත්වා නිශ්චිත අරමුණක් ඉටු කරගන්න. ඒතර ඒකට පරිබාහිරයි නම් ඒක ගැටලු ඇති කරනවා. හරි? ඉතින් හතරවෙනි බලන්න අජටාකාශ කටයුතු වලින් ලැබී ඇති වඩාත්ම වැදගත් වූ ප්‍රයෝජනේ වන්නේ විශ්වය හා මහ පොළොව පිළිබඳව වන්නැතෙනුනේ ලබා දී ඇති තොරතුරුය. ඊට උසස් බිමක සිට විද්‍යාඥයෝ අප ජීවත් වන්නා වූ ලෝකයේ පිළිබඳ ජීවිතය හා මරණයට සම්බන්ධ වූ තීරණාත්මක ප්‍රශ්නවල පිළිතුරු ඉගෙන ගනිමින් සිටි. වායුගෝලයේ සාගර සූර්යාලෝකයේ හා ජීව රූප අප ග්‍රහ ලෝකයේ වාසය කිරීමට සුදුසු වන පරිදි අන්තර් ක්‍රියා කරන ආකාරය මිනිස්යාගේ ක්‍රියා එම ග්‍රහ මණ්ඩල වෙනස් කරන ආකාරයද උගනි. අප මහ පොළොවේ යාන්ත්‍රික භාවය පිළිබඳව අනගි පාඩම් ලබා දීම හැරුණු විට මහ පොළොවේ වත්කම් මෙහෙයවීම සම්බන්ධයෙන් අජටාකාශ කටයුතු ඉතා වැදගත් උපකරණ වශයෙන් මතුවී පෙනේ. ප්‍රධාන වශයෙන් කතා කරන්නේ අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳව නේද? ඒකේ ලැබෙන ප්‍රයෝජන ගැන කතා කරන මූලිකව. අභ්‍යවකාශ ගවේෂණයෙන් ඇති වෙන ප්‍රයෝජන පිළිබඳව මූලිකව සාකච්ඡා කරලා තියෙනවා. වෙනවද කියන්නේ කොහොමද? අභ්‍යවකාශ ගවේෂණයෙන් ලැබෙන මූලික ප්‍රයෝජන පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. හරි. මූලික ප්‍රයෝජන පිළිබඳව තමයි ඉතින් කතා කරන්නේ. දැන් කෙලින්ම තියෙන්නේ අභ්‍යවකාශ ගවේෂණය. ඒකදී ඇති කරන ගැටලු පිළිබඳවයි මේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක නෑ ඒකෙන් ඇති කරන ප්‍රතිඵල පිළිබඳව. ගැටලුව නෙවෙයි මෙතන තියෙන ප්‍රතිඵල තියෙන්නේ. ප්‍රතිඵල පිළිබඳව තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. අපි මූලිකව ඒ අදහස නැවත බලමු.
අජටාකාශ කටයුතු වලින් ලැබී ඇති වඩාත්ම වැදගත් වූ ප්‍රයෝජනේ වන්නේ විශ්වය හා මහ පොළොව පිළිබඳ ලබා දිය යුතු තොරතුරු. කියන්නේ අභ්‍යවකාශ ගවේෂණ වලින් ඒ කියන්නේ මේක මූලිකව සාකච්ඡා කරන්නේ ලැබිලා තියෙන වඩාත් වැදගත් ප්‍රයෝජනේ තමයිලු විශ්වය හා මහ පොළොව පිළිබඳ ලබා දිය යුතු තොරතුරු. එහෙමයි. ඊට උසස් බිමක සිට විද්‍යාඥයෝ අප ජීවත් වන්නා වූ ලෝකයේ පිළිබඳ ජීවිතය හා මරණයට සම්බන්ධ වූ තීරණාත්මක ප්‍රශ්න වල පිළිතුරු ඉගෙන ගන්න සිටිති. කියන්නේ ඊට උසස් බිමක සිට විද්‍යාඥයෝ අප ජීවත් වන්නා වූ ලෝකයේ පිළිබඳ ජීවිතය හා මරණයට සම්බන්ධ වූ තීරණාත්මක ප්‍රශ්න වල පිළිතුරු ඉගෙන ගන්න සිටිති. ඒ කියන්නේ මොකක්ද මේ මූලිකව කියන්නේ? විශ්වය පිළිබඳව තවදුරටත් ජීවිතය හා මරණයට සම්බන්ධ වූ තීරණාත්මක ප්‍රශ්න වලට කියන්නේ මොකක්ද? මිනිස් පැවැත්ම පිළිබඳව නේද? මානව පැවැත්ම පිළිබඳව නේ. වායුගෝලයේ සාගර සූර්යාලෝකයේ හා ජීව රූප අප ග්‍රහ ලෝකයේ වාසය කිරීම සුදුසු වෙනවා. මේවට මොනවද අපිට දෙන්න පුළුවන් ඒවා? මේ ටික අපි මූලික අදහසක් තියෙනවා. වායුගෝලයේ සාගරයේ සූර්යාලෝකයේ හා ජීව රූප අප ග්‍රහ ලෝකයේ වාසය කිරීම සුදුසු පරිදි අන්තර්ක්‍රියා කරන ආකාරයද මනුෂ්‍යයාගේ ක්‍රියා එම ග්‍රහ මණ්ඩල වෙනස් කරන ආකාරය දුබන. වායුගෝලයේ සාගර සූර්යාලෝකය ජීව රූප ග්‍රහ ලෝකයේ වාසය කිරීම රූප අප ග්‍රහ ලෝකයේ වාසය කිරීම සුදුසු වන පරිදි අන්තර්ක්‍රියා කරන ආකාරය. ස්වාභාවික වස්තුන්ගේ ක්‍රියාකාරීත්වනේ. ස්වාභාවික වස්තුන්ගේ ක්‍රියාකාරීත්වනේ මේ ඔක්කොම වායුගෝලයේ සාගරයේ සූර්යාලෝකයේ අප මහ පොළවේ යාන්ත්‍රික භාවය පිළිබඳව අනගි පාඩම් ලබා දීම හැරුණු විට මහ පොළවේ වත්කම් මෙහෙයීම සම්බන්ධයෙන් අජටාකාශ කටයුතු වැදගත් උපකරණ වශයෙන් මතුවී තිබෙනවා. මහ පොළවේ වත්කම් ඉපදීම. මොකද විතර මූලිකව දෙන අදහස මේ. අජටාකාශ කටයුතු වලින් විශ්වය මහ පොළව හා මානව පැවැත්ම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත. මූලික අදහස කොට කරගන්න තව කොටසක් එකට එකතු කරගන්න වෙනවා අපිට. මූලික අදහස කොට කරගන්න බලන්න. අභ්‍යවකාශ ගවේෂණ වලින් විශ්වය ඊළඟ පෘථිවි මෙන්න මානව පැවැත්ම පිළිබඳව ගවේෂණයේ විශ්වයේ පෘථිවිය මෙන්ම මානව පැවැත්ම පිළිබඳව විශ්වයේ පෘථිවිය මෙන්ම මානව පැවැත්ම පිළිබඳව මොකද කරලා තියෙන්නේ? පැවැත්ම පිළිබඳව විශ්වය පෘථිවිය මෙන්ම මානව පැවැත්ම පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 අජටාකාශ කටයුතු කියන්නේ අභ්‍යවකාශ ගවේෂණ වලින් විශ්වය හරි මහ පොළොවේ පෘථුවිය මෙන්ම මානව පැවැත්ම ජීවිතේ මරණයට සම්බන්ධ තීරණාත්මක ප්‍රශ්න වලට තොරතුරු වෙනවා. වායුගෝලයේ සූර්යාලෝකයේ ජීව රූප ගාන. දැන් මේ ටික ඔක්කොම මේ විශ්වය කිව්වම අයිති නේද? වායුගෝලයේ සාගරයේ සූර්යාලෝකයේ ජීව රූප. ඒවා විශ්වය කිව්වම ඔක්කොම අයිති නේද?
වායුගෝලයට අයිති, ග්‍රහවලයට අයිති, ග්‍රහලෝකයේ තුවම විශ්වය කියන එක පෘථිවිය කියවම මේ අදහස එනවා. සූර්යාලෝකය කියන්නේ විශ්වයටම සම්බන්ධයි. මානව පැද්දවල තොරතුරු අනාවරණය කරගෙන නැත. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 අවකාශ ගවේෂණයේ විශ්වයේ පෘථිවිය වෙන මානව පැද්ද පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන නැත. ග්‍රහ මණ්ඩල වෙනස් කරන ආකාරය තිබුණා. විශ්ව පෘථිවිය මානව ක්‍රියාකාරකම් පැතිරෙන්න හරියෝකාරයි. මේ මූලික අදහස මෙතන තියෙනවා. මුඛ්‍ය අදහස මෙතනදී අපි අරගෙන තියෙනවා මෙන්න මේ ආජිත ආකාශ කටයුතු වලින් කියන ටික. ඊළඟ විශ්වයේ මහබල තොරතුරු මේවා මේ විදිහට ගන්න. උත්තර මේකේ උත්තරේ ගොඩ ගන්න පහසුයි ඔබට. උත්තර තියෙනවා දෙන්න මට. විවරණය ලියනවා. අර උත්තර තියෙනවා දෙන්න. ජීවිතය හා මරණයට සම්බන්ධ වූ තීරණාත්මක ප්‍රශ්න වල පිළිතුරු. මානව පැවැත්ම හා මානවයාගේ විනාශය පිළිබඳව විනාශය සම්බන්ධව නේ. විනාශය සම්බන්ධව තොරතුරු අනාවරණය වන ගැටලු වලට විසඳුම. ඔක තමයි කියන්නේ. ගන්න මූලිකව කියන්නේ. මානව පැවැත්ම මානව විනාශය සම්බන්ධව තොරතුරු අනාවරණය වන ගැටලු වලට විසඳුම. එතකොට මේ විදිහට මේ කොටස් වලට ලකුණු 8 ගාන එකකට හම්බ වෙනවා. මේ ලකුණු 8 හම්බ වෙන්නේ මෙන්න මේ කොටසකට ලකුණු 6ක්. ඊගාර මේ විවරණයට ලකුණු 2ක්. 6 දාන 2 තමයි 8න් ඔබට දෙන්නේ. ඔහොම විදිහට 6 දාන 2 දාලා දෙනවා. මේකේදී ඔබේ වැරදි අදහස් ආවොත් කොහේ හරි තැනක අදාළ නොවන අදහස් ආවොත් රසපත්‍ර අධ්‍යයනයේදී කියනවා මෙන්න මේව යටින් ඉරක් ඇඳලා හතර ලකුණක් දාලා එතන රවුම් කරලා කියන්න කියනවා. ඔබේ අර්ථය විරහිතයි නම් යම් හේකින් ඔබේ අර්ථය ඔබ ඉදිරිපත් කරන අදහසට අර්ථ බාධා වීම වෙලා තියෙනවා නම් 6න් 6ම කපන්නේ නැහැ මෙතන. තේරුණාද? ඔබේ මුඛ්‍ය අදහසට බාධා වෙලා පොඩි කර්ම වල පොඩි අඩුවක් නම් තියෙන්නේ. මූලික අදහස ගන්න ගියපුවාම පොඩි අඩුවක් නම් තියෙන්නේ. ඒකෙදි ඔබට සමස්ත ලක්ෂණ හම්බ වෙන්නේ නැති එක ඇත්ත. නමුත් ඔබට 2ක 3ක ලක්ෂණක් ලැබෙනවා. නමුත් මේ තරග විභාග වල ප්‍රශ්නේ තමයි ලක්ෂණ 2ක් 3ක් අරගෙන මේක මදි. ඒකට යන්න බෑ මේ අපි යන්න යන ඉලක්කයට යන්න බෑ. දැන් ලක්ෂණ හම්බ නොවීම ඉන්නේ නැහැ හම්බ වෙනවා. හම්බ වුණාට ඒකෙදි අර අපේ සමස්ත ලක්ෂණ අපිට ලැබෙන්නේ නැහැ. අපි මේදී හැකියතාව උත්සාහ කරන්න ඕනේ සමස්ත ලක්ෂණ ලබා ගන්න. එතකොටයි මේ අපි යන අරමුණ ඉටු කරගන්න. අපි යන අරමුණ සාක්ෂාත් කරගන්න පහසු වෙන්නේ. නැත්නම් මේක ටිකක් අමාරු අපහසු කටයුත්තක් වෙයි. හරි. මේ සම්බන්ධයෙන් ඔබට ගැටලු තියෙනවා කියනවා. උත්තරත් කියන්නේ. අජට්ඨාකාශගාමී අජට්ඨාකාශ ගාමී විශ්වයේ තොරතුරු හා මානව පැවැත්ම ගැන
අනාවරණය කරගත් තොරතුරු. අනාවරණය කරගත් අපට වාසිදායක වේ. ප්‍රවාසදායක. දැන් අවසානයේ තියෙනවා නේද වත්කම් මෙහෙවීම කියලා. වත්කම් මෙහෙයවීම සම්බන්ධ ගතිරාකාර කරේ. ඒක තමයි මෙතෙන්දී අර මානව පැවැත්ම පිළිබඳ තොරතුරු කිව්වා මේ. ඒක ඔක්කොම අදාළයි නේ. දැන් මෙතෙන්දී කියනවා මේ අභ්‍යාකර විශ්වයේ පෘථුවිය මෙන්න මානව පැවැත්ම තොරතුරු අනාවරණය කරන්නේ. වත්කම් මෙහෙයවීම කියන එක මූලිකව ගන්න ටිකක් අමාරුකමක් තියෙනවා නේද? මහ පොළොව කියන්නේ මේ පෘථුවිය නේ එතකොට. අජටාකාශගාමී විශ්වයේ තොරතුරු හා මානව පැවැත්ම ගැන අනාවරණය කරගත් තොරතුරු අපට වාසිදායකයි. මෙතෙන්දී මේ වත්කම් මෙහෙයවීම කියන එක තමයි මේ වාසිදායක කියලා අරගෙන තියෙනවා. උපකරණ වශයෙන් වැදගත් වේ. අනාවරණය කරගෙන ඇත්ත. අපට වාසිදායක අපට මහ පොළොවේ යාන්ත්‍රික වාදන අනික පාඩ ලබා දෙන හැටියට මහ පොළොවේ වත්කම් මෙහෙයීම සම්බන්ධයෙන් අධිරාකාරකට විතර වැදගත් උපකරණ මතුවේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15 මේකේ අජටාකාශගාමීන් හරි එතන හරි අජටාකාශ ගවේෂණයේව අභ්‍යාකාශ ගවේෂණයේව හරි ගාමී විශ්වයේ තොරතුරු හා මානව පැවැත්ම ගැන අනාවරණය කරගත්තා. විශ්වයේ තොරතුරු අපට වාසිදායක වෙයි කියන එක මහ පොළොවේ වත්කම් මෙහෙයවීම සම්බන්ධයෙන් රජටාකාශ කටයුතු තා වැදගත් උපකරණ වශයෙන් මතුවී පෙනේ. මුඛ්‍ය අදහස නම් තියෙනවා මේ මෙතන තමයි ගැටලුවකට එන්නේ හැබැයි. අපිට මේක වැදගත් වෙයි කිව්වනම් මේ වාසිදායක වෙයි කියන එකට වැඩිය යම් සම්බන්ධතාවයක් මේ උත්තරේ තියෙනවා. අපිට වැදගත් වෙයි. මෙතන මේ ග්‍රහ මණ්ඩල වෙනස් කරන ආකාරය උගනිති අන්තක්‍රියා නේද ඒවා. ඒ නිසා අපිට වැදගත් වෙයි කියලා හදාගන්නකො. මේ වාසිදායක කියන වචනෙට ඍජු අදහසක් මෙතන දෙනවද එහෙම කියන එකයි මෙතන එන ගැටලුව. වත්කම් මෙහෙයවීම සම්බන්ධයෙන් කියන එක වාසිය දෙතන අපිට. ඒ නිසා අපිට වැදගත් වෙයි කියලා ගන්න. උත්තරේ එක වචනේ නඩුවේ ගැටලුවක් නැති. හරි. තව තියෙනවද උත්තර? අපි අමුතු සාරාංශය බලන්නේ. පහත සඳහන් කොටස වචන 90කින් පමණ සාරාංශ කොට ලියන්න. සුදුසු මාතෘකාවක්ද යොදන්න. ඔබ දන්නවා මේක ඔයාලා ලියන්න ඕනේ කොටු දැලක් තුල. හරි. කටු සටහන ළඟ සකස් කර ගන්නත් ඕනේ කොටු දැලක් තුල. කම්මොහේ ලියන්න එපා. හරි. ඒක අනිවාර්ය සාධකයක් කොටු දැලක් භාවිත කළ යුතුමයි ඔබට. සාරාංශ අර වැඩි ටිකක් සංකීර්ණයි මොකද මේකේ මේ ටිකක් දිගයි ඡේද දෙකක් දීලා තියෙනවා. අපේ නිෂ්කලංක මනසක් තියෙන්න ඕනේ මේ සාරාංශ අපි ලියාගෙන යනකොට. ඒකයි වඩාත් වැදගත් වෙන්නේ. ඒකයි පහසු වෙන්නේ. සාරාංශ ලියන්න යනකොට අපිට නිෂ්කලංක මනසක් තියෙන එක බොහොම වැදගත්. දැන් අර ඡේදයක් නම් ලියන්න යනකොට වෙන මොකක් හරි ගැටලුවක් આવුත් ආයි මුල ඉඳන් කියවන්න පුළුවන්. මේ සාරාංශ වල තියෙන ගැටලුව තමයි අපිට මුල ඉඳන් කියවන්න අපේ කාලය අපතේ. ඒකින්ද මේ කාලය අපතේ නොයවා අපේ කාලය කල්පනාකරණය කරගෙන විනාඩි 90 තුල මේ ප්‍රශ්න තුනට අපි උත්තර සපයනකොට ඒක නේද යම් කිසි ආකාරයක මන සැලසුම් සාධක ක්‍රමවේදයක් අපිට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකින්ද සාරාංශය ලියනකොට
පොඩි සැලකිල්ලක් ඒ ගැන දක්වන්න වෙන ඔබේ නිස්කලංක මනස පිළිබඳව. කෙසේ වුණත් සාරාංශ අපි මොනතරම් නිස්කලංක මනසකින් කියවුවා වුණත් අපි නොකියවපු ඡේදයක් අපිට හම්බ වෙන්නේ. ඒ හම්බෙන ඡේදයේ විදිය තමයි අපිට මේක තේරුම් ගන්න එකපාරට බෑ. අපි මේක තේරුම් ගන්න එකපාරට බෑ. ඒ නිසායි අපිට මේක දෙපාරක් තුන් පාරක් තමයි හතර පාරක් කියවන්න වෙනවා. ඒක නොකියවා උත්තරේ ගලපනවට වැඩිය පිළිතුරු ගලපනවට වැඩිය එක වතාවක් වැඩියෙන් කියවලා කාලය පොඩ්ඩක් ගියත් නිවැරදි පිළිතුරක් ඔබට ගලප ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් අනුගමනය කරන්න බලන්න. බ්‍රිතාන්‍යයේ ඉහළ සිවිල් සේවය සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ පෞද්ගලිකත්වයේ මැන බැලීමේ උපකරණයක් වශයෙන් සම්මුඛ පරීක්ෂණේ කලින් කල විවිධාකාරයෙන් සලකා ඇත. සම්මුඛ පරීක්ෂණ ගැන කතා කරනවා සිවිල් සේවය ගැන. සම්මුඛ පරීක්ෂණ. සිවිල් සම්මුඛ පරීක්ෂණ පිළිබඳව කතා කරනවා. ඒ ආරම්භ වූයේ 1910 දී. නමුත් ඒ විධිමත් ක්‍රමයක් වශයෙන් පිළිතුරන ලද්දේ 1917 දී. ආරම්භීම විධිමත් ක්‍රමයක් වශයෙන් පිළිතුරීම ගැන කරුණු දෙකක් වෙන කතා කරනවා. මෙතන සිට කියන කවල ගන්න. එසේ කරන ලද්දේ පළවෙනි පන්තියේ විභාග සම්බන්ධයෙන් වූ ප්‍රශ්න විමසා බැලූ කමිටුවේ නිර්දේශයක් මතය. කමිටුව මෙසේ කීයේ. ලිඛිත පරීක්ෂණයකින් මැන බැලිය හැකි මේ කමිටුව කියන එක ලිඛිත පරීක්ෂණයකින් මැන බැලිය හැකි නොවන ගුණාංග සම්මුඛ පරීක්ෂණයකින් මතු කර දැක්විය හැකි බවත් එවැනි ගුණාංග රජයේ සේවකයන්ට ප්‍රයෝජනවත් වේ යුතු බවත් අපි විශ්වාස කරමු. අන් අතින් සුදුසුකම් ඇති අපේක්ෂකයෙකු සම්මුඛ පරීක්ෂණයේදී කෝලය නිසා විශිෂ්ට ලෙස ගුණාංගය දැක්වීමෙන් වැළකී සිටීමේ ඉඩ ඇතැයි සමහර විට තර්ක කර ඇත. එසේ කෝලය මැඩපවත්වා ගැනීමට නොහැකි වීම බරපතල දෙයක් නොවන්නේයි පමණක් නොව එවැනි අවස්ථාවකදී අපේක්ෂකයකු තම සියලුම ගුණාංගයන් දැකීමට හැකිවන පරිදි ස්ථානෝචිත ප්‍රඥාව හා මානසික තුරණේ වඩා වැදගත් ගුණාංගයක් නොවන්නේයිද අපට ස්ථීර වශයෙන්ම කිව නොහැකි. මේ කමිටුවේ ප්‍රකාශයක් තියෙනවා. කමිටුව කිව්ව කතාව මේ තියෙනවා. සම්මුඛ පරීක්ෂණ වල වැදගත් බව සම්බන්ධයෙන් අනුපාතයේ විභාගවලදී පාත්තපු නේද කමිටුවක නිර්දේශයක් මේ තියෙනවා. තවද ලිඛිත පරීක්ෂණවලදී විශිෂ්ට ලෙස තම ගුණාංගයන් කිසිවිටකත් දැකිය නොහැකි සමහර අපේක්ෂකයෝද ලිඛිත පරීක්ෂණයකින් ඇතිවන සසල බව නිසාම වෙනත් සාමාන්‍ය අවස්ථාවල වඩා හොඳින් ක්‍රියා කරන අපේක්ෂකයෝද නිසැකවම සිටිනවා. දෙපැත්තෙමයි ඉන්නවා. ලිඛිත පරීක්ෂණයකට සූදානම් වෙලා ගිහිල්ලා කියන්නේ. එතකොට එයාගේ සැබෑ එක නෙවෙයි එන්නේ. එයාගේ කෘතිම දැනුමක් තමයි එතන දෙන්නේ. හරි. දෙපැත්තම තියෙනවා. ඒකම සම්මුඛ පරීක්ෂණයේදී අපි එයාගේ ස්වාභාවික දැනුම පිළිබඳව විමසන්න ගියාට සමහර විට එයා දන්න දේත් එතෙන්දී එළියට එන්නේ නැහැ. සමකෝලී නිසා. සමකෝලී නිසා ඒකත් එළියට එන්නේ නැති වෙනවා කියලා කියනවා. නමුත් මේක මැන බලන්න හොඳ ක්‍රමයක් කියලා කමිටුව කිව්වා. සම්මුඛ පරීක්ෂණ අපේක්ෂකගේ බුද්ධිය විමසිලිමත්කම හා බුද්ධිමය ආකල්ප මැන ගැනීම සඳහා භාවිත කළ හැකි පරීක්ෂණ මාර්ගයක් බවද එනිසා ඒ වෙනත් කිසියම් මාර්ගයක හොඳ බවද අපගේ අදහස. කමිටුව නිර්දේශමයි තියෙන්නේ. සම්මුඛ පරීක්ෂණය හොඳයි. සම්මුඛ පරීක්ෂණ ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට වස්තු වන කරුණු පිළිබඳව නොවිය යුතු බවද කොයි තරුණයෙකුට වුවද යම් අදහසක් ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබිය යුතු පොදුවේ වැදගත් වන කරුණු ගැන විය යුතු බවද අපගේ අදහස. දැන් කොයි තරුණයෙකුට කියලා බලමු. ඔව්. මූලිකව කතා කරන්නේ සිවිල් සේවය පිළිබඳව. සිවිල් සේවයට බඳවා ගැනීම සම්මුඛ පරීක්ෂණ පිළිබඳව. බ්‍රිතාන්‍යයේ සිවිල් සේවය ඉහළ ඕනේ. මේ වාක්‍ය ටික අපි ගමු. යට. බ්‍රිතාන්‍යයේ සිවිල් සේවය සඳහා සඳහන් කරන අපේක්ෂකයන්ගේ එකක් ගමු. මේ වාක්‍යම ගන්න යට. උඩට දාන්න. ඔන්න අපිට මූලිකව ගන්න තියෙන පළවෙනි වාක්‍යය අපි ගන්නවා.
ආරම්භයේ මේ කාලේ විධිමත් කලේ මේ කාලේ. වර්ෂ අපිට පාවිච්චි කරන්න බෑ. කමිටුවක නිර්දේශ මත ඒ කියන්නේ විධිමත්ව පිළිටෙව්වේ කමිටුව නිර්දේශ මත. පළවෙනි පන්තියේ විභාග සම්බන්ධයෙන් කමිටුව නිර්දේශයක් මත තමයි මේ විධිමත් කිරීම කළේ. මම මේක මෙතෙන් දානවා. විධිමත් කළේ. අන්න මෙතන අදහසක් අපිට ගන්න පුළුවන් ඒකට. කමිටු නිර්දේශයක් මත මේක විධිමත් කළා. කමිටුවේ අනුව කියනවා කමිටුවට අනුව ලිඛිත පරීක්ෂණයේ මැල බැලිය නොහැකි වන ඇතැම් ගුණාංග මතු කර දැක්විය හැකි බවක් ප්‍රයෝජනවත් යුතු බවත් අප විශ්වාස කරනවා. කමිටු යෝජනා අතරේ එහෙම එකක් තියෙනවා. මේ ටිකේදී කතා කරන්නේ අර උඩ කියන ඒ වැදගත්කම් ගැන කියනවා. පොලේ මැඩපවත්වා ගැනීම නොහැකි බරපතල දෙයක් නොවන්නේ ඒද පමණක් නොව එවැනි අවස්ථාවකදී අපේක්ෂිත තම සියලුම ගුණාංගයන් දැකීමට හැකිවන පරිදි ස්ථානෝචිත ප්‍රඥාව හා මානසික තුලේ වැදගත් ගුණාංගයක් නොවන්නේ ඒද අපිට ස්ථිර වශයෙන් කියන්න හැකියි. මූලිකව දෙන අදහස නෙවෙයි. ලිඛිත පරීක්ෂණවලදී විශිෂ්ට ලෙස මෙතෙන්දී අපිට ගන්න පුළුවන් තියෙනවා නැවත කෝලේ මැඩපවත්වා ගැනීම නොහැකීම බරපතල දෙයක් නොවන්නේ ඒ පමණක් නොව ඒ තම සියලුම ගුණාංගයන් දැකීමට හැකිවන පරිදි ස්ථානෝචිත ප්‍රඥාව හා මානසික තුනේ වැදගත් ගුණාංගයන් නොවන්නේ ඒද අපිට ස්ථිර වශයෙන් කිව්ව නැහැ. සුට්ට දැන් ටිකක් ඉස්සරහට. තවද ලිඛිත පරීක්ෂණවලදී විශිෂ්ට ලෙස තම ගුණාංගයක් කිසි විටකත් දැකිය නොහැකි සමහර අපේක්ෂකව ලිඛිත පරීක්ෂණය ඇතුළත සසල බව නිසා වෙනත් සාමාන්‍ය අවස්ථාවලට වඩා හොඳින් ක්‍රියාත්මක වන ලෙස ගමු සිදුවේ. එහෙනම් මේකේ දෙපැත්තම ඉන්නවා. කවුද ඉන්න දෙපැත්තම? විශිෂ්ට ලෙස තම ගුණාංග සමහර. සම්මුඛ පරීක්ෂණ මේකත් අපි ගමුකෝ. මූලික අදහසක් ලෙස ගමු දැන්. ලිඛිත පරීක්ෂණවලදී විශිෂ්ට ලෙස තම ගුණාංගයන් කිසි විටක දැකිය නොහැකි සමහර අපේක්ෂකයෝද ලිඛිත පරීක්ෂණයේ ඇති වන සසල බව නිසා වෙනත් සාමාන්‍ය ස්ථාවරවල මේකෙදි කියන වෙන කාරණාවක් තියෙන්නේ. ඒක අපි දැනට එහෙම අරගෙන මූලික අදහස ගමු. පස්සේ. ඕකම අපිට ගන්න බෑ නේද? කොයි තරණයකට උවද යම් අදහස ප්‍රකාශ වෙන්න හැකියාවක් තිබුණා. මෙච්චර අපිට මූලිකව ගන්න තියෙනවා. හරි. බ්‍රිතාන්‍යයේ පෞද්ගලිකත්වයේ මැනබැලීම් උපකරණයක් වශයෙන් සම්මුඛ පරීක්ෂණ කලින් කල විවිධාකාරයෙන් සලකා ඇත. සිවිල් සේවයට බඳවා ගැනීමද කියලා කියනවානේ. මෙන්න බැලීමට පොඩ කෙටි කරගෙන යන වාක්‍ය ටික සම්මුඛ පරීක්ෂණ භාවිත කර ඇත. දැන් අපිට වර්ෂ දින සතවර්ෂ එකක්වත් බෑ. වාක්‍ය ගන්න බෑ. කලකට ඉහත මුලින්ම භාවිත
වල අතර ඒ කියලා දාන්නකොට ඒ කලකට ඉහත මුලින්ම භාවිත කළ අතර පළවෙනි පන්තියේ පළවෙනි කියන මුදේ ලැන්න පළවෙනි පන්තියේ විභාග සම්බන්ධයෙන් විමසා බැලූ කමිටු නිර්දේශයක් මත එය පසුව විධිමත් ක්‍රමයක් බවට පත් කළේය. පත් කර ඇත. පිටිනේ මේ. කමිටු නිර්දේශ අනුව ලිඛිත පරීක්ෂණයකින් මැනිය නොහැකි කුසලතා කියලා ගමු. කුසලතා සම්මුඛ පරීක්ෂණයකින් මේක ගන්න මුලට රජයේ සේවකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ප්‍රයෝජනවත් වන කමිටු නිර්දේශය අනුව ලිඛිත පරීක්ෂණය මැනිය නොහැකි කුසලතා සම්මුඛ පරීක්ෂණය මතු කර හැකි දැක්ක බවත් අපි විශ්වාස කරමු. ඒක කියන්නේ මෙහෙමයි. රජයේ සේවකයන්ට ප්‍රයෝජනවත් වන අදන්නේ ලිඛිත පරීක්ෂණයේ මැනිය නොහැකි කුසලතා සම්මුඛ පරීක්ෂණයේ මැනිය හැකි බව සඳහන් විය. කමිටු නිර්දේශ අනුව රජයේ සේවකයන්ට ප්‍රයෝජනවත් වන එහෙත් ලිඛිත පරීක්ෂණයේ මැනිය නොහැකි කුසලතා සම්මුඛ පරීක්ෂණයකින් මැනිය හැකි බව සඳහන් විය. සම්මුඛ පරීක්ෂණ අපේක්ෂකගේ බුද්ධිය විමසිලිමත්කම හා බුද්ධිමය ආකල්පය මැන ගැනීම සඳහා භාවිත කළ හැකි පරීක්ෂණ මාර්ගයක් බව නිසා ඒ වෙනත් කිසියම් මාර්ගයකට වඩා හොඳ බවද ඔවුන්ගේ අදහසයි. තවදුරටත් කමිටුව දැක්වූ පරිදි අපේක්ෂකයාගේ බුද්ධිය විමසිලිමත්කම හා බුද්ධිමය ආකල්ප මැනීමට සම්මුඛ පරීක්ෂණ ඉතා වැදගත්. එහෙත් අපි දාගත්ත එක එහෙත් ලිඛිත පරීක්ෂණවලදී විශිෂ්ට ලෙස තම ගුණාංගයන් කිසිවිටක දැකිය නොහැකි සමහර අපේක්ෂකයන් ලිඛිත පරීක්ෂණයේ ඇතිවන සසල බව නිසා වෙනත් සාමාන්‍ය අවස්ථාවල වඩා හොඳින් ක්‍රියා කරන අපේක්ෂකයන් නිසකව සිටින. එහෙත් මේ දෙකේම ගැටලු තියෙනවා කියලා කියන්නේ. එහෙත් ලිඛිත පරීක්ෂණ වලදී මෙන්න සම්මුඛ පරීක්ෂණ වලදී
විවිධ ඇතිවන සසල බව නිසා මොකද කියන්නේ? ප්‍රශ්නවලදී මෙන්න සමුපතන ඇතිවන සසල බව නිසා අපේක්ෂකයාගේ සියලු හැකියාවන් ශක්්‍යතා කියලා ගන්නේ. ශක්්‍යතා කියලා කියන දාන්න. ශක්්‍යතා මැනීමේ යම් ගැටලු ඇති විය හැකිය. ඒත් ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. ඒකට හැකියාවක් තිබිය යුතුයි. මොකද කියන්නේ? තිබෙන පොදුවේ වැඩගත්තම කර්මගෙන යුතු බව අපි කියනවා. සාමුඛ පරීක්ෂණ පැවැත්විය යුත්තේ ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබිය යුතු පොදුවේ වැටගත් වන කරුණු ගැන විය යුතු බව කමිටුවේ අදහස. අපගේ අදහස කියන්නේ කමිටුවේ අදහසයි. දැන් මේකේ වාක්‍ය එහෙම කරන්න වෙයි අපිට. නේද? අපි මේ නිකන් වාක්‍ය පෙළ ගැස්මනව දාගෙන ගියා පමණයි. දැන් අපි මේක කියවලා බලමු. දෙයට මාරු කරන්න තැන් තියෙනවා කියලා මම හිතන්නේ. බ්‍රිතාන්‍යයේ සිවිල් සේවයට බඳවා ගැනීමේදී පෞද්ගලිකත්වයේ මැන බැලීමට සම්මුඛ පරීක්ෂණ භාවිත කර ඇත. ඒ කලකට ඉහත මුලින්ම භාවිත කළ අතර පළවෙනි පන්ති විභාග සම්බන්ධ විමසා බැලීම කමිටුවේ නිර්දේශයක් මත ඒ පසු විධිමත් කරන බවට පත් කර ඇත. කලකට ඉහත මේක මම අයින් කරනවා දැන්. බ්‍රිතාන්‍යයේ සිවිල් සේවයට බඳවා ගැනීමේදී මෙතන දාන්න. පෞද්ගලිකත්වයේ මැන බැලීමට කලකට ඉහත මුලින්ම භාවිත කළ මැන බැලීමට සම්මුඛ පරීක්ෂණ කියලා මෙතන දානවා. කලකට ඉහත මුලින්ම භාවිත කළ අතර පළවෙනි පන්තියේ විභාග සම්බන්ධයෙන් විමසා බැලූ කමිටුවේ නිර්දේශයක් මත ඒ පසුව විධිමත් ක්‍රමයක් බවට පත් කර ඇත. සම්මුඛ පරීක්ෂණ භාවිත කර ඇත. දැන් ඒක අයින් කළ හැකියි. එම කමිටු නිර්දේශ අනුව රජයේ සේවකයින්ට ප්‍රයෝජනවත් වන එහෙත් ලිඛිත පරීක්ෂණයකින් මැනීම හැකි කුසලතා සම්මුඛ පරීක්ෂණයකින් පරීක්ෂණක මුදෙනන් මැනිය හැකි බව සඳහන් විය. තවදුරටත් කමිටුව දැක්වූ පරිදි අපේක්ෂකයාගේ බුද්ධිය විමසිලිමත්කම හා බුද්ධිමය ආකල්පය මැනීමට සම්මුඛ පරීක්ෂණ ඉතා වැදගත්. එහෙත් ලිඛිත පරීක්ෂණවලදී මෙන්ම සම්මුඛ පරීක්ෂණවලදීද ඇතිවන සසල බව නිසා අපේක්ෂකයාගේ ශක්්‍යතා මැනීමේ යම් ගැටලු ඇති විය හැකිය. සම්මුඛ පරීක්ෂණ පැවැත්විය යුත්තේ ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කරන හැකියාවක් තිබිය යුතු පොදුවේ වැදගත් වන කරුණු ගැන විය බව කමිටුවේ අදහස. කමිටුවේ දේශන තවදුරටත්
ඒත් ඉබේම කියනවා නේ මෙතෙන් ඉදරාගෙන ඉතින් සමුහ පරීක්ෂණ පැවැත්විය යුත්තේ ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කරන්න හැකියාව තිබෙන පොදුවේ වැදගත් කරන කම ගැන විවිධ බව කමිටුවේ අදහසයි. නැත්නම් කමිටුවේ නිර්දේශය. ඒ විදිහට ගන්න පුළුවන් 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 37 38 39 40 41 42 43 44 45 46 47 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 වගේ වැඩි වුණා. 77 78 79 80 80 83 84 85 89 90 91 92 93 94 95 97 98 99 100 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125
වචන 90 පිළියම් තියෙනවා. අඩු කරුනේ. 90ක් 95ක් අතර සංඛ්‍යාවෙන් තියෙනකොට. 90 පමණ කිව්වම 90ක් 95ක් අතර සංඛ්‍යාවෙන් කියන්නේ වචන කොහොමද වැඩිනේ 20ක් වැඩි. සිවිල් සේවයට බඳවා ගැනීමේදී පෞද්ගලිකත්වයේ මැන බැලීම සම්මුඛ පරීක්ෂණ භාවිත කළ අතර පළවෙනි පන්ති විභාග සම්බන්ධයෙන් විමසා බැලූ කම්ටු නිර්දේශයක් මත එය පසුව විධිමත් ක්‍රමයක් බවට පත් කළේය. ඒත් එකයි විධිමත් ක්‍රමයක් බවට පත් කර ඇත. එම ඕනේ ඒ අනුව කියලා දාමු. රජයේ සේවකයින්ට ප්‍රයෝජනවත් වන එහෙත් ලිඛිත පරීක්ෂණයකින් මැනිය නොහැකි කුසලතා සම්මුඛ පරීක්ෂණයෙන් මැනිය හැකි බව සඳහන් වෙනවා. මේව නේද මේ කියන්නේ. තවදුරටත් කමිටුව දැක්වූ පරිදි අපේක්ෂකයාගේ බුද්ධිය විමසිලිමත්කම හා බුද්ධිමය ආකල්ප ගැනීම සම්මුඛ පරීක්ෂණයට වැදගත්. ඒ අනුව රජයේ සේවකයින්ට ප්‍රයෝජනවත් වන ඒ ලිඛිත පරීක්ෂණයෙන් මැනිය නොහැකි කුසලතා සම්මුඛ පරීක්ෂණ මේකේ මේ ටික එකතු කරමු අපි. බුද්ධිය විමසිලිමත්කම හා බුද්ධිමය ආකල්ප. බුද්ධිය විමසිලිමත්කම බුද්ධිමය ආකල්ප වෙන් කුසලතා මැනිය හැකි බව සඳහන් වේ. මේක උඩ ඕනේ. එහෙත් ලිඛිත පරීක්ෂණවලදී එන වචන ගන්න හරියට. එහෙත් ලිඛිත පරීක්ෂණවලදී මෙන් සම්මුඛ පරීක්ෂණවලදීද ඇතිවන සසල බව නිසා අපේක්ෂකයාගේ ශක්තිතා මිනීමේ ගැටලු ඇති වේ. එබැවින් සම්මුඛ පරීක්ෂණ පැවැත්විය යුත්තේ ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශයකට හැකියාවක් තිබිය යුතුයි. ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබිය යුතු කියන්නේ පොදුවේ වැදගත් වන කරුණු ගැන බව කමිටුවේ අදහසයි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
වචන ගණන 92යි මාතෘකාව. සම්මුඛ පරීක්ෂණ වල වැදගත්කම. සම්මුඛ පරීක්ෂණ වල වැදගත්කම. වචන ගණන මාතෘකාව. ඔය විදිහට ඔබට මේක ගොඩනගා ගන්න පුළුවන්. නැවත කියලා බලන්න. බ්‍රිතාන්‍යයේ සිවිල් සේවයට බඳවා ගැනීමේදී පෞද්ගලිකත්වයේ මැන බැලීමට සම්මුඛ පරීක්ෂණ භාවිත කළ අතර පළවෙනි පන්තියේ විභාග සම්බන්ධයෙන් නිවසු කමිටුවේ නිර්දේශයන් මත ඒ පසුව විධිමත් ක්‍රමයක් බවට පත් කර ඇත. ඒ අනුව රජයේ සේවකයින්ට ප්‍රයෝජනවත් වන ඒ ලිඛිත පරීක්ෂණයකින් මැනීමේදී බුද්ධියේ විමසිලිමත්කම හා බුද්ධිමය ආකල්පන කුසලතා සම්මුඛ පරීක්ෂණයෙන් මැනිය හැකි බව සඳහන් විය. එහෙත් ලිඛිත පරීක්ෂණවලදී මෙන්ම සම්මුඛ පරීක්ෂණවලදීද ඇතිවන සසල බව නිසා අපේක්ෂකගේ ශක්තිතා මැනීමේ ගැටලු ඇති වෙයි. එබැවින් සම්මුඛ පරීක්ෂණ පැවැත්විය යුත්තේ පොදුවේ වැදගත් කරන කරුණු ගැන විය යුතු බව කමිටුවේ අදහසයි. එතරම් මේකද කියන්නේ. මේක ඔන්න ස්ක්‍රීන්ෂොට් එක ගන්න. ලියලා අවශ්‍ය නැහැ. ඊගොල්ලට එන්න. මේකද කියනවා මේක අපි දන්න ප්‍රශ්නේ මේක. පහත සඳහන් එක් එක් පාඩය අගින් ආ ඊ යනුවෙන් ප්‍රකාශ තුනක් ඇත. ඔබේ අදහස අනුව එක් එක් පාඩය අගින් දී ඇති මේ ප්‍රකාශ අතුරෙන් කවර ප්‍රකාශය වඩාත්ම ගැළපෙයිදයි දක්වන්න. මේක ඔබට උත්තර පත්‍ර වෙනම ඔයාලා ලියන්නේ. ඒක නිසා ඔයාලා එකට අයන්න. එකට ආයන්න එකට යන්න. එහෙමයි උත්තරේ දානකොට දාන්න ඕනේ. අපි දැන් මෙතෙන් දිවියන්දලා යනවා. නමුත් ඔබ පිළිතුරු ලියනකොට දැන් මේ තුනේනේ තුනේ එකේ අයන්න. තුනේ එක කෙටිලා දැම අයන්න. මේ විදිහට ලියන්නයි ඕනේ. ලංකාව බතාවියාවේ පිහිටි ලන්දේසී යටත් විජිත පාලන තන්ත්‍රයේ අධිකරණ හා දේශපාලන අධිකාරිය යටතේ පැවැත්වේ. ජවදුපතේ බතාවිය ඉඳන් ලංකාව පාලනය කළේ නේද? ඒගොල්ලන්ගේ වෙළඳ මධ්‍යස්ථානයේ තිබුණේ එහි. VOCලානේ. ලංකාවේ මහාධිකරණයෙන් බතාවියාවට අභියාචනයක් ඇති අයුරින් ප්‍රතිස්ථාපිත අධිකරණ දුරාවලිය ක්‍රියාත්මක වූයේ යුක්තිය පසඳලීම සඳහා එවැනි රටාවක් තිබීම නිසා ලන්දේසී නීතිය බලපෑ ප්‍රමාණය දක්වන පුරා ලේඛන වාර්තා නොමැති වීම නිසා මේ කරුණු පිළිබඳව ගත හැකි ඍජු සාක්ෂි තාල්කයි. 100ක අදහස නෑ තමයි. මේ පොඩි අදහසක් ඔය නැති. මේ පොඩි අදහසක් ඔය නැති. බතාවියාවේ පිහිටි ලන්දේසී රට විදි පාලන තන්ත්‍රයෙන් බලන්නකො ඕලන්ද නීති ලංකාවට හඳුන්වා දෙන්න ලබනවා. අධිකරණය අවසාන උසාවි ලංකාවේ පිහිටා තිබුණේ නැත. ලංකාව බතාවිය විදිහට පාලනය කරනවා. මේක මූලිකව කියන්නේ මේ අන්තිම එක. ලංකාව බතාවියා විසින් පාලනය කරනවා. ඉතින් මම මේ දැකපු අට මේ අපි මේ ඉස්සර කාල කතා කරපු ප්‍රශ්න පත්‍රවල මේ ඉතාම කෙටියෙන්ම මේකේ අදහස ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න පත්‍රය මේක. මම දන්නේ ඇයි එහෙම කියලා. හරි. මට ඒක තේරෙන්නේ නැහැ එහෙම මේ ඇයි කියලා මේක මේ බොහොම කෙටි අදහස් ටිකකින් මේගොල්ලෝ මුඛ්‍ය අදහස් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. දැන් මම ආයෙ ඔයත් එක්ක නිකුත් කළා කියන තව එකක්. ඒක එහෙම නෑ මේකේ තමයි මේ බොහොම කෙටියෙන්ම දෙන්න උත්සාහ කරලා තියෙනවා.
තාම කෙටි පිළිතුරු දෙක ඔගේ අන්තිම එක විතරයි ටිකක් විස්තරාත්මක පිළිතුරු තියෙන්නේ. බලන්න ඊළඟ එක විශාල සමාගම් වැඩි ගණනකම ඇති තත්ත්වයේ වඩාත්ම අධෛර්ය කරන කාරණේ නම් පළමුවෙන්ම එම සමාගම් විශාල සමාගම් බවට පත් කළ හැකි සාධක නොතිබීමයි. එම සාධකේ නම් නවීකරණයයි. විශාල සමාගම් අවසානයේදී නවීකරණය සම්පූර්ණයෙන්ම නතර නොකරන්නේ නම් යටත් පිරිසේ මෙහි වේගය ඒකාන්තයෙන්ම අඩු වෙගෙන යයි. පර්යේෂණය හා සංවර්ධනය සඳහා වැය වන සෑම ඩොලර් එකකටම කුඩා සමාගම් මධ්‍ය පරිමාණයේ සමාගම් මෙන්ම සිව් ගුණයක නවීකරණයක් ඇති කළ බවත් විශාල සමාගම් මෙන් 24 ගුණයක නවීකරණ ඇති කළ බවත් සොයාගෙන තිබේ. තමාට අදාළ කර්මාන්තවල වැදගත් වූ ප්‍රගති පියවර විශාල සමාගම් මගින් ගෙන ඇත්තේ ඉතාම අල්ප අවස්ථාවකදී. එකම වචනේ යලි යොදලා නේද? එකම වචනේ යලි යොදලා ඒක වෙනස් කරලා කියන්නේ කාරණා. වැඩි ගණනකම ඇති තත්ත්වයේ වඩාත්ම අධෛර්ය කරන කාරණේ නම් පළමුවෙන් වෙන සමාගම් විශාල සමාගම් වලට පත් කළ සාධක නොතිබීමයි. නවීකරණය වැඩි වෙන සමාගම් වඩා විශාල ලෙස නවීකරණය සමාගම් විශාල කරයි. මේ දෙවෙනි උත්තරේ තමයි ඉතින් මේකේ ගන්න තියෙන එකම උත්තරය. දෙක. දෙවෙනි උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි එක බලමු. අලුත් විමර්ශනගත යෝජනා හා පොදු පාලන කාර්යක්ෂමතාව සඳහා කෙරෙන පෙරවීම අතර තරම් සම්බන්ධයක් ඇත්තේ නැත. රජයේද ප්‍රධාන සංස්ථාපිත ව්‍යවසායන් මගින් ව්‍යවසායන්ද විමර්ශනගත කිරීමට පක්ෂව එක තර්කයක් බොහෝ කලක් උපයෝගී කරගෙන ඇත. එනම් ක්‍රියාකාරී කටයුතු වලට වඩාම සමීප වන පාලකයාට වැඩි නිදහසක් දුන්නොත් ඔහු වඩා සඵල ආකාරයෙන් වැඩ කරනු ඇත යනුයි. වෙනත් වචන වලින් කියනවා නම් පහළ මට්ටමේ සිටින පාලකයෙකුට වැඩි අධිකාරී බලයක් දුනොත් සංවිධානයේ සමස්ත අරමුණු වඩා මැනවින් ඉෂ්ට වන්නේ යනුයි. රජයේ කටයුතු වලින් වැදගත්ම කොටසක් බවට පත් වී ඇති විවිධ වූ සමාජ සේවා විශාල සංඛ්‍යාවක් ඵලදායී හෝ කාර්යක්ෂම වූ සාධාරණ වූ අන්දමකින් කරගෙන යාමට මධ්‍යගත රජයට ඇති හැකියාව පිළිබඳව ක්‍රමයෙන් වැඩෙන කලකිරීමක් හටගෙන ඇත. මොන වෙලා තියෙනවා කියන්නේ. අය බලන්නකෝ අලුත් විමර්ශනගත යෝජනා හා පොදු පාලන කාර්යක්ෂමතාව සඳහා කරන පෙරවීම අතර තරම් සම්බන්ධයක් ඇත්තේ නැත. රජයේද ප්‍රධාන සංස්ථාපිත ව්‍යවසායන්ද විමර්ශනගත කිරීමට පක්ෂව එක තර්කයක් බොහෝ කලක් උපයෝගී කරගෙන ඇත. එනම් ක්‍රියාකාරී කටයුතු වලට වඩාම සමීප වන පාලකයාට වැඩි නිදහසක් දුනොත් ඔහු වඩා සඵල ආකාරයෙන් වැඩ කරනු ඇත යනුයි. ඇත යනුයි කියන එක මේ මෙතන තියෙන්නේ. ඇත යනුයි. ඇත කියලා කොහොම නැතිවන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් පහළ මට්ටමේ සිටින පාලකයෙකුට වැඩි අධිකාරී බලයක් දුනොත් සංවිධානයේ සමස්ත අරමුණට වඩා මැනවින් ඉෂ්ට වන්නේ යනුයි. උත්තරේ ආයන්න ගන්න තියෙන කොයි මට්ටමකද අධිකාරී බලය සහ කාර්යක්ෂමතාවය තියෙන්නේ. කාට උනත් ඉතින් මේ මූලිකව කියන්නේ මේ අධිකාරී බලය ඕනෑම මට්ටමක සිටින කෙනෙකුට අධිකාරී බලය දුන්නොත් ඒ අරමුණ ඉටු කර ගන්න පුළුවන්. අධිකාරී බලය කියන්නේ ඒකේ මූලික අරමුණු ටික යාට කියලා දුන්නොත් පුළුවන් කියන එකයි මේ කියන්නේ. රජයේ හෝ වේවා ව්‍යාපාර කටයුතු වල වේවා පරිසර සංරක්ෂණ ව්‍යාපාර හෝ වේවා මේ කවර අංශයක වූ නායකයෙකු ආර්ථික සංවර්ධනය හා පරිසර සංරක්ෂණයේ අරමුණු එකිනෙකට ගැළපීමට නොහැකියි පවසති. එවන් පුද්ගලයෝ මහජන මතය ගැන හා ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්ද යන ගැන දැනුමක් නැති අය වෙති. මහජනයා ආර්ථික පුනර්ජීවනයක් මෙන්ම පරිසර සංරක්ෂණයට අපේක්ෂා කරයි. එපමණක් නොවේ මේ දෙකම ලබා ගත හැකි යයි ඔවුන් විශ්වාස කරති.
රටේ සෑම ප්‍රදේශයකම මේ අරමුණු දෙක සම්බන්ධයෙන් එකඟත්වයක් මතුවීමේ ලක්ෂණ තියෙනවා. මොනවා වගේද? පරිසර සංරක්ෂණයයි නේද? ආර්ථික පුනර්ජීවනයයි කියන්නේ. පරිසරය පිළිබඳ කටයුතු කරන ව්‍යාපාරිකයන්ට බලවත් උනන්දුවක් හා සාමකාමීක හැඟීමක් දක්වන අතර ඔවුන්ගේ ආකල්පද සාමාන්‍ය මහජනයාගේ ආකල්පයන් සමාන වෙනවා. පරිසරය ආරක්ෂා නොකළොත් ආර්ථික සංවර්ධනයේ වටිනාකමක් නැත. ආර්ථික සංවර්ධනය පරිසරය දෙකම කලේ මිනිසුන් විශ්වාස කරනවා ඒකේ නෝයි. මෙහෙම කියනවා. විශ්වාස කරනවා නේද? අවිශ්වාස කරයි. අනෝ ඒක ලබාද විශ්වාස රටේ සම්බන්ධ මේ අමුද තමයි එකගත් කරනවා. කටයුතු ව්‍යාපාරයෙන් බලනවා. එසේ නොවේ කියලා අදහසක් තියනවාද? නැහැ කියයි පරිසංගතේ ආරම්භය කියන දේ නැහැ කියයි පවස. මෙහෙම කියන බෑ කියලා. එහෙම කියනවලු පරිසරයට හානි වෙනවා ආර්ථික සම්බන්ධය කියලා හැකි. මහ ජනතාව දෙකම අපේක්ෂා කරනවා. මම කියනවා දෙපැත්තටම කියනවා ඉතින් පරිසරයට හානියක් නොවන පරිදි ආර්ථික සම්බන්ධයක් කළ යුතුයි. පරිසරය ආරක්ෂා නොකළොත් ආර්ථික සම්බන්ධය වටිනාකමක්. මූලිකව මේක කියන්නේ එක තමයි උත්තර විදිහට ගන්න තියෙන්නේ. මේකනේ කියන්නේ මෙහෙම කරන්න ඕනේ. මේ ඕනේ කියලා කියනවා. ජනතාවත් අපේක්ෂා කරනවා සමාජ වෙන පුළුවන් කියලා මේගොල්ලෝ කියන බෑ කියලා. ඒ නිසා මූලිකව කියන්නේ මේක මුඛ්‍ය අදහස. ඔය ටික තමයි අපිට අද දවසේ සාකච්ඡා කරන්න තිබුණේ. ඔක තමයි අපිට මූලිකව අද දවසේ අද කතා කරන්න තිබුණේ. ඔයාලගේ ඊළඟ පන්ති අපි සඳ දවසේ පවත්වනවා. යම් හේකින් මේ එන සඳුදා පන්ති පවත්වන්න බැරි වුණොත් ඉතින් මේක බහක් වෙනදට දානවා. තීරි පන්තිය සමුදා යම් හේකින් ගැටලුවක් මතුනොත් බහක් වෙනදට 7:00ට පවත්වනවා. මේ සමුද කියන්නේ ඊට දවසේනේ මේ ඊට දවසේ මේ උත්සව සමයන් එක පොඩි කාරණා ටිකක් ඉදලා තියෙනවා. ඒක නිසා ඒක නිශ්චිතවම තාම කියන්න අමාරුයි. ඒ නිසා බලමු. එහෙම වුණොත් බහක් වෙනද දිනේට පන්තිය යොදනවා. නැත්නම් හෙට දිනේ පන්තිය පවත්වනවා. ඊට අදාළ නිබන්ධනයක් තාම ලැබිලා නැහැ. ඒක දෙන්න උත්සාහ කරනවා මේ අර ඒකයි පේපර් එක ටයිප් කරන්න ගියාම පේපර්ස් එකම ටයිප් කරලා දීලා දුන්නා අනිත් ටියුට් එක දැක්කේ නැහැ කියලා. හරි අපි එහෙනම් අද දිනේ පන්තිය සමාප්ත කරමු. මම හිතනවා ඔබට අද පාඩම වැටහෙන්නට ඇති කියලා. සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා. අයබෝවන්.